साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स කාර්මික පින්වත්නි අද දවසේදී අපිට විශේෂයෙන්ම අවස්ථාවක් ලැබෙනවා මේ ඉදිරියට ගෙන යන විපස්සනා කියන ධර්ම සාකච්ඡා මාලාව වෙනුවෙන් අද අපට අවස්ථාවක් උදා වෙලා තියෙනවා නිවන් මඟ පිළිපෙහෙලි කරන විපස්සනා කියන දහම් වැඩසටහනත් එක්ක එකතු වන්න. මෙහිදී අපි අවස්ථා කීපයක් ක්‍රමයෙන් මේ සාකච්ඡාවන් ඉදිරියට අරගෙන යනවා. අදත් අපිට එවැනිම අවස්ථාවක් උදා වෙලා තියෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම තමයි සංසාරේ දුකටපත් වෙච්ච ලෝක සත්වයින්ට ඒ සංසාර දුක තේරුම් අරගෙන මේ දුක ජනිත කරන තෘෂ්ණාව හොඳට ප්‍රහාණය කරගෙන සංසාරගත දුකෙන් අත්මිදීම නම් වූ නිවන සාක්ෂාත් කරගන්නට නිවන සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කරන්නට අවස්ථාව ලැබුණා. තථාගත සම්මා සම්බුද්ධත්වයේ තමයි මේ අවස්ථාව ලැබීමට ප්‍රධානම හේතු වුණේ. ඉතින් එදා පටන් අද දක්වාම ශ්‍රාවක බුද්ධත්වය බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය සරණ ගොස් සීල සමාධි ප්‍රඥා මාර්ගත්‍රය පුරුදු පුහුණු කරලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ග සතර ඵල සාක්ෂාත් කරගෙන නිර්වාණය මුදුන්පත් කර ගන්නට අවස්ථාව ලැබුණා. අපත් ඒ උත්සාහයේම නිරත වන අය. අපටත් යම් ධර්මයකට සංසාර දුක වැටෙනවා. අපි ඒ වැටහීම වඩාත් ප්‍රගුණ කරගෙන මේ සංසාරගත දුකෙන් අත මිදීම සඳහා පිළිවෙත් පුරන්නට බොහෝම මහන්සි වෙනවා. අන්නේ මහන්සියට තමයි මේ වැඩසටහන ගොඩාක් උපකාර වන්නේ. පින්දහම් කරගෙන සසර සැප විඳින්නට අපට පහසුයි. නිවන් දැකීම ඉතාමත්ම දුෂ්කරයි. නිවන් දක්නා තාක් මේ සංසාරේ සුගතිය උපන්නත් දුගතිය උපන්නත් දුක් විඳින්නට දුක අත්දකින්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපි හැමදෙනාටම මේ වැඩසටහන මහෝපකාරී වෙනවා. සංසාර දුකෙන් අත මිදෙන්න. අපි අදත් අපේ වැඩසටහනට සකස් කරගෙන තියෙන ස්ලයිඩ්ස් උදව් කරගන්න. එනිසා මම දැන් ඒකටයි මේ සූදානම් වන්නේ.
අපි පසුගිය අවස්ථාවේදී සාකච්ඡා කළා මාර්ගාධිගමයට අන්තරාය කර ධර්ම. කර්මාන්තරාය, කර්මාන්තරාය, ක්ලේශාන්තරාය, විපාකාන්තරාය, උපවාදාන්තරාය, ආඥා ව්‍යතික්‍රමාන්තරාය කියලා අපේ අන්තරාය කර ධර්ම පහ සාකච්ඡාවට ලක් කළා. අද අපි සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕවාද පාතිමෝක්ඛය කියලා හඳුන්වන මෙන්න මේ අනුශාසනාව. අපිට මේ අනුශාසනාවට කලින් මෙන්න මේම කරුණු කීපයක් පැහැදිලි කරගන්න සිද්ධ වෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළාට පස්සේ සති 9ක් ගත කරයි කියලා කියන විවේක සුවේ. සති 7ක් වැරදුනම සත් සතිය. ඒ සත් සතිය ඇවෑමින් බුදුරජාණන් වහන්සේ සහම්පති බ්‍රහ්මරාජාගේ ආරාධනාවත් සැලකිල්ලට අරගෙන මේ ශාසනික මෙහෙවර සඳහා ඉදිරිපත් වුණා. ඉතින් අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම පස්වග මහණුන් හමුවන්නට වැඩම කළා. එහිදී පළමුවෙනි ධර්ම දේශනාව හැටියට මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළා. ඒ දේශනාවත් සමග මේ ශාසනය පස්වග මහණුන්ගෙන් ආරම්භ වුණා. අපගේ තථාගත ගෞතම බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ආරම්භක ශ්‍රාවකීන් 5 දෙනා බවට පත්වන්නේ කොණ්ඩඤ්ඤ මහා තෙරුන් වහන්සේ, කොණ්ඩඤ්ඤ මහා තෙරුන් වහන්සේ, වප්පබද්දිය මහා නාම අස්සජි මහා තෙරුන් වහන්සේලා. ඉතින් පළමුවෙනි ධර්ම දේශනාවේදී කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ සෝවාන් භාවයට පත් වුණා. අනෙක් අය පුදුන් ස්වභාවයෙන්ම සිටියා. එතෙන් පටන් බුදුන් වහන්සේ දිනපතා මේ ස්වාමීන් වහන්සේලාට උදව් කළා රහත් භාවයට පත්වන්නට. ඒ සඳහා අනත්ත ලක්ෂණ සූත්‍රය උපකාර කරගත්තා. ඉතින් ඒ කටයුත්ත සාර්ථක වීම නිසා පළමු රහතන් වහන්සේලා 5 නම මේ ලෝකයට හිමි වුණා. එතෙන් පටන් අවුරුදු 8ක කාලයක් මේ තථාගත දේශනාවන් මඟ පෙන්වීම තථාගත ධර්මය සැලකිල්ලට අරගෙන ඒ ශ්‍රාවකයන් වහන්සේලා කටයුතු කළා. අවුරුදු 8ක් වෙනකොට මේ ශාසනයේ සුළු අර්බුද ඇති වුණා. ප්‍රශ්න ඇති වුණා. ඉතින් ඔබට පැහැදිලි වෙනවා පස්වග මහණුන්ගෙන් ආරම්භ වෙච්ච මේ ශාසනය අවුරුදු 8ක් අඛණ්ඩව නිර්අර්බුද ශාසනයක් බවට පත් වුණා. නිර්අර්බුද. දැන් මේ වෙනකොට නම් ඉතින් ශාසනයේ අර්බුද වල ප්‍රමාණය කොපමණද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බොහෝ දෙනෙක් ගිහි පැවිදි හැමෝම ගිහි පැවිදි ભેදයකින් තොරව බොහෝ දෙනෙක් ඒ අර්බුද පෝෂණය කරනවා, අලුත් අර්බුද ඇති කරනවා. ඒ තරම්ම බුදුදහම කේන්ද්‍ර කරගෙන දික්තියින් හදාන දෙනවා. එක මතවාද.
ගොඩක් වෙලාවට අනිත් එක්කෙනාගේ සීලය සමාධිය ප්‍රඥාව හොඳින් තිබිය යුතුයි කියලා හිතනවා. එහෙම නැත්නම් විවේචන හෙලා දැකීම් ලක් කරනවා. තමන් මේ ධර්ම විනය පුරුදු පුහුණු කළ යුතුයි කියලා හිතන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා හිතා ගන්න බැරි තරම් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ කතාවත් එක්ක මෙයා එකඟ වෙනවද? ශාසනික හැඟීම් ඇති බොහෝ දෙනෙක් අනිත් අය ඉතාමත්ම හොඳින් ශාසනික පිළිවෙත් පිළිවෙතිය කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි තමන්ගේ එහෙම එකක් තියෙනවද නැද්ද කියන එක වැදගත්කමක් නැතිකොට සලකලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. ඉතින් එහෙම එකක් වෙනවා කියලා ඔය පිළිගන්නවද? එහෙම ස්වාමීන් වහන්සේ. ගන්නවා ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව පොඩ්ඩක්වත් කම්පා වෙන්නේ නැහැ. මොකද බුදුපියන් වහන්සේ මේ 45 අවුරුදු ශාසනික මෙහෙවර තුල ප්‍රතිකුත් අර්බුද දැකලා තියෙනවා, මුහුණ දීලා තියෙනවා, විසඳන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඒ තරම්ම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි බුදුපියන් වහන්සේ. අපිත් ඉතින් ඒක ප්‍රශ්නයක් කරගත්ත යුතු නැහැ කියන එකයි මගේ අදහස. කොමින් හරි ඔබට එතකොට පැහැදිලිව පේනවා මොකද්ද? මේ වෙනකොට ශාසනේ අරුබුදවල කෙලවරක් නෑ. බුදුම විදියට අරුබුද මතුවෙනවා, පෝෂණය වෙනවා, සංකීර්ණ වෙනවා. ඒ එසේ තිබියදී අපට නිවන් දකින්න කටයුතු කරගන්න පුළුවන්. නිවනට ඒකක්වත් බාධා වෙන්නේ නැහැ. නිවන් මඟ පුරුදු පුහුණු කිරීමට යමෙක් වගකීමෙන් යුතු ඉදිරිපත් වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හොඳයි. එතකොට මොන දැන් බුද්ධ ශාසනයේ අරුබුද ඇති වුණා, අරුබුද පටන් ගත්තා. බුද්ධ ශාසනය ආරම්භ වෙලා අවුරුදු 8ක් යනකොට. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අරුබුද මගහැරවීම සඳහා භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කිරීම තෝරගත්තා. ඒ අනුශාසනාව සඳහා කන්ති පරමං තපෝති තික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරං විහෙට යන්තු සබ්බපාපස්සාකරණං කුසලසුප සම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං අනූපවාදෝ අනූපගාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤතාච බත්තස්මින් පන්තංච සයනාසන අධිචිත්තේච ආයෝගෝ ඒතම් බුද්ධාන ශාසනං. මෙන්න මේ ගාථා තුන තෝරගත්තා. මේකට කියනවා ඕවාද පාතිමොක්ඛය කියලා. ඉතින් සබ්බ පාපස්සාකරණං ඉස්සෙල්ලාම ඕවාද පාතිමොක්ඛය පටන් ගන්නෙ මේ කන්ති පරමං තපෝති තික්ඛා. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා ඉවසීම තමයි පරම තපස් ධර්මය. තාපසයෙක් කියලා කියන්නේ ඉවසීම හොඳින් පුරුදු පුහුණු කරන කෙනෙක්. කන්ති පරමං තපෝති තික්ඛා. තථාගතයන් වහන්සේලා දේශනා කරන්නේ නිවන ගැන. නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. නහි පබ්බජිතෝ පරෝපගාති. අනුන් නසන කෙනෙක් පැවිද්දෙක් වෙන්නේ නැහැ. දැන් පැවිදිකම තියෙන ගොඩක් අය ඉන්නවනේ සතුන් මරණ මේ කාලෙත් එහෙම ඉන්නවනේ. දෙවියන් වහන්සේට සතාගේ ආත්මය බාර දීලා සතාව විනාශ කරන ආගමික නායකයෝ ඉන්නවා. බුදුපියන් වහන්සේ කියනවා සතුන් මැරීම පැවිද්දෙකුගේ ස්වභාවය නොවේ. සමනෝ හෝති පරම් විහෙට යන්තු. ශ්‍රමණෙක්
අනුන්ට හිංසා කරදර කරන්නේ නැහැ. ප්‍රාණඝාත අකුසලයේ හිංසා කිරීම ඇවිදි කෙනෙකුට ගැළපෙන දේවල් නොවේ. අනූපවාදෝ අනූපඝාතෝ අනුන්ට හිංසා නොකිරීම අනුන්ට කරදර නොකිරීම ඇවිද්දෙක් අතින් සිදුවිය යුතුයි. පාතිමොක්ඛේච සංවරෝ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ පිළිටන්නට ඕනේ. අනුන්ට අපවාද නොකළ යුතුයි, අනුන් නෙලා නොදැකිය යුතුයි, අනුන්ට කරදර නොකළ යුතුයි. අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ පිළිටන්න ඕනේ. පාතිමොක්ඛ සංවර සීලේ පිළිටන්න ඕනේ. අප්‍රඤ්ඤතාජ බත්තස්මින් ආහාර ගැනීමේදී ප්‍රමාණය දැනගන්න. ආහාර නම් ඉතින් භික්ෂුන් වහන්සේලාට වැඩි වැඩියෙන් ලැබෙන. වැඩි වැඩියෙන් ලැබීම වැඩි වැඩියෙන් ආහාරට ගැනීමට හේතුවක් නොවේ. ආහාරයේ පමණ දැනගන්න ඕනේ. ආහාර ගැනීමේදී ඉතාමත් හොඳ සංයමයක් ඇති කරගන්න. අන්තංච සයනාසන නින්දට ගිජුනවන්න ඕන. නිදාගෙන ඉන්න දැන් ඉගැන්වෙන සැපයන් දෙකක් ගැන කියනවා නිද්ද සුඛං මඤ්ඤ සුඛං අනිත් එක. එකක් තමයි ඇඳට වෙලා මිද්ද සුඛං. එකක් තමයි ඇඳට ගිහලා නිදා ගන්නවා. අනිත් එක තමයි ඇඳේ පෙරලි පෙරලි ඉන්නවා. නින්ද නොගියත් පෙරලි පෙරලි ඉන්නවා නම් සැපයි කියන එක වැඩිම දන්නේ තරුණ ගෑනුමයි. තරුණ ගෑනුම හරියට කැමති ඇඳට ගිහලා පෙරලි පෙරලි ඉන්නවා. ඒකේම නොවේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව මෙතන තරුණ ගෑනුමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න හොඳටම දන්න මේ කතාව. ඉතින් මේ දෙමාපියනුත් ඉතින් කල්පනා කරනවා දැන් ඒගොල්ලන් ගොඩාක් පාඩම් කරානේ. දැන් ඉතින් මටත් උදව් කරානේ. ඔන්න ඔය ටිකක් අඳටලා හිටපු දෙන්න කියලා කියනවා. ඉතින් මේ දරුවෝ දෙන්නගේ අම්මා කියනවා ඔව් එහෙමලු. ඒ නිසා දැන් මේක මෙතන ඉන්නේ කාන්තාව තුන් දෙනායි අම්මයි තුල දෙන්නයි. දැන් ඒකේ එතනම සනාතුන. ඒකට ප්‍රශ්න නැහැ නේ. දැන් මම ඔයාලා දෙන්නගෙන නෙමෙයි කියන්නේ මොකක්ද? ඇන්දේ පෙරලි පෙරලි ඉන්න වැඩියෙන්ම කැමති තරුණ ගැහැණුමයි කියලානේ මට ඔප්පු කරන්න උනේ. ඔප්පු කරන්න මෙතනම සාධක තිබුණා. ඉතින් ඔන්න එතකොට අපිට පැහැදිලිව පේනවා නිදා ගන්නත් මිනිස්සු කැමති. ඒක ලොකු සැපයක් හැටියට මිනිස්සු පිළිගන්නවා. ඊළඟට මේ ඇඳේ පෙරලි පෙරලි ඉන්නත් කැමති. මට මතක හැටියට අරක නිද්ද සුඛම් මේක මිද්ද සුඛම්. මඤ්ඤ සුඛම්. හරියට මතක නැහැ. මේක ඉතින් ලස්සනට විස්තර කරන අපේ මේ මේඝා කුඹුර ධම්මගාවිස නායක හඳුන් වහන්සේ තමන් වහන්සේගේ ධර්ම දේශනාවල මේක නිතර කියනවා. හොඳයි. කොහොම හරි ඉතින් ඒක හැමෝටම පැහැදිලිද යන්නේ? නින්දට ගිජවන්න හොඳ නැහැ. ඇඳේ පෙරලි පෙරලි ඉන්න උනන්දු වෙන්න ඕනේ නැහැ. ඒකෙන් මිදෙන්න ඕනේ. මිදිලා අධිචිත්තේච ආයෝගේ අධිචිත්තේච ආයෝගෝ ඒ කියන්නේ සිත දියුණු කරගන්නට ගොඩාක් උත්සාහ කරන්න. ආයෝගෝ කියලා කියන්නේ යෝග කියලා කියන්නේ ව්‍යාකාරී භාවයනේ. කිසියම් ව්‍යායාම ක්‍රමයක්. එහි මුදින්ම නිරත වෙන්න ඕනේ. දැඩිව නිරත වෙන්න ඕනේ. එතකොට සිත දියුණු කිරීමේ යම් අභ්‍යාස ක්‍රමයක් වේද? ඒ අභ්‍යාස ක්‍රමයන්හි
හොඳින් යෙදෙන්න ඕන කියන එක තමයි මේ අධිචිත්තේච ආයෝගෝ කියන අදහස හැටියට ගන්න ඕන. අධිචිත්තේච ආයෝගෝ කියන එකෙන් අදහස් කරන්නේ සිත දියුණු කිරීම සඳහා යම් ක්‍රමවේදයක් වේද යම් අභ්‍යාසයක් වේද ඒ අභ්‍යාසයන්හි වැඩි උනන්දුවකින් යෙදෙන්න ඕන කියන එක. ඒතම් බුද්ධාන ශාසන. එයයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසන. පළමුවෙන් මෙන ගාථාව තමයි කන්ති පරමං තපෝති තික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝති පරං විහෙතයන්ත. අපි ආයත් ඒ ගැන බලපුවාම මේ විදිහටයි බුදු පියාණන් වහන්සේ විස්තර කරන්නේ. ඉවසීම තමයි පරම තපස් ධර්මය. තපස් ධර්මය කියලා කියන්නේ ඉවසීම පාදක කරගත්ත පුහුණුව. නිබ්බාණං පරමං වදන්ති බුද්ධා තථාගතයන් වහන්සේලා මේ පරම වදන නිර්වාණය. නිර්වාණය පිණිසමයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. නහි පබ්බජිතෝ පරූපගාති සත්ව ඝාතනය කරන කෙනා අනුන් නසන කෙනා පැවිද්දෙක් වන්නේ නම් නැහැ. සමනෝ හෝති පරං විහෙතයන්ත. ශ්‍රමණයන් වහන්සේලා විහිංසාවෙන් වැළකුණු අය. ප්‍රාණඝාත කුසලයේ කරන්නේත් නැහැ, සත්ව හිංසාව කරන්නේත් නැහැ. සබ්බපාපස්සාකරණං දෙවන ගාථාවෙත් එන්නේ එහෙමයි. සබ්බපාපස්සාකරණං සියලු පාපයන්ගෙන් මිදෙන්න ඕන. කුසලස්ස උපසම්පදා. කුසල් දහම්හි නිරත වන්න ඕන. එය සම්පූර්ණ කරන්න ඕන. සචිත්ත පරියෝදපනං සිත පිරිසිදු කරගන්න ඕන. සචිත්ත පරියෝදපනං සිත පිරිසිදු කරගන්න ඕන. ඒතම් බුද්ධාන ශාසන. එයයි බුද්ධාන ශාසනාව. තුන්වෙනි ගාථාව තමයි අනූපවාදෝ අනූපඝාතෝ. අනුන්ට අපවාද කරන්නේ නැහැ, අනුන්ට හිරිහැර කරන්නේ නැහැ, අනුන් වෙලා දකින්නේ නැහැ. පාතිමොක්ඛේච සංවරෝ ප්‍රාතිමෝක්ෂ සංවරේ පිහිටන්න ඕන. මත්තඤ්ඤුතාජ බත්තස්මින් ආහාර පාන කෑම බීම පිළිබඳව කිචුවන්නට හොඳ නැහැ. ආහාරයේ පමණ දැනගන්න ඕන. පන්තංච සයනාසනං සය නිදාගෙන ඉන්නට තියෙන කැමැත්ත නිදාගෙන ඉඳීම සැපයක් කියලා හිතන එක මගහරව ගන්න ඕන. අතිචිත්තේච ආයෝගෝ සිත දියුණු කර ගැනීම සඳහා යම් අභ්‍යාස ක්‍රම වේද ඒ අභ්‍යාසයන්හි ඉතා හොඳින් නිරත වන්න ඕන. ඒතම් බුද්ධාන ශාසන. මෙයයි තථාගතයන් වහන්සේලාගේ අනුශාසනාව. ඉතින් මේ සම්බන්ධව තවදුරටත් විස්තරයක් කිරීම සඳහා මම ආරාධනා කළා අපේ ගෞරවනීය නිමල ස්වාමීන් වහන්සේට. ඉතින් නිමල ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවද? එහෙමයි සාරාංශ. ඉතින් නිමල ස්වාමීන් වහන්සේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේක නිමල ස්වාමීන් වහන්සේගේ පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන් මේ පිළිබඳව කතා කරන. අමාරු වෙන්නත් කමන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ උත්සාහ කරන්න. එහෙමයි සාරාංශ. මේක දැන් මම මේ ගාථාව හොයනකොට මට තැන් දෙකකින් හම්බ වුණා. එකක් තමයි මේක ධම්මපදයේ බුද්ධ වර්ගය තියෙනවා. ඒතකොට ධම්මපදයේ බුද්ධ වර්ගයේදී ධම්මපදයේ අට කතාවල කියවෙනවා මේක ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාවක් නිසා තමයි මේ ගාථා ධර්මයේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කියලා. ඉතින් එක්තරා දවසක ආනන්ද ස්වාමීන් වහන්සේ දහවල් කාලේ හිතනවා මේ බුදුරජාණන් වහන්සේ මේ සම්බුදුරජාණන් වහන්සේලාගේ දෙමව්පියෝ ගැන අපිට කියලා දීලා තියෙනවා. ආයුෂ ප්‍රමාණ ගැන කියලා දීලා තියෙනවා. උන්වහන්සේලා බුදු වෙච්ච බෝධිය ගැන කියලා දීලා තියෙනවා. ශ්‍රාවකවරු කොච්චර හිටියද, අග්‍ර ශ්‍රාවකවරු කවුද, උපස්ථායකවරු කවුද කියලා අපිට කියලා දීලා තියෙනවා. හැබැයි අපිට මේ උපෝසථය ගැන කියලා දීලා නැහැ නේ කියලා. එහෙම හිතලා
ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේව හමු වෙන්නට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ඔබ වහන්සේගේ උපෝසතයයි වෙනස්ද අනෙක් බුදුරජාණන් වහන්සේලාගේ උපෝසතයත් වෙනස්ද ඒක කොහොමද කියන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද ඒ බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාගේම උපෝසතය එක වගේ. නමුත් ඒකේ කාල භේදයක් විතරයි තියෙන්නේ කියලා. කියලා කියනවා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලෙදී අවුරුදු 7කට සැරයක් තමයි උපෝසතය කරේ. ඊළඟට එතකොට ඒ කියන්නේ එක දවසක් දෙන ලද දුන්න මේ අවවාද මේ ගාථා තුනෙන් දුන්න අවවාදය අවුරුදු 7කට වළංගු වෙනවා. ඊට පස්සේ ආය අවුරුදු 7කින් තමයි නැවත අවවාද කරන්නේ. ඉතින් ඒ වගේම සිච්චී සහ වෙස්සබෝ කියන බුදුරජාණන් වහන්සේලා අවුරුදු 6කට සැරයක් තමයි උපෝසතය කරලා තියෙන්නේ. ඊළඟට කකුසඳ ඕනාගම කියන බුදුරජාණන් වහන්සේලා දෙනම අවුරුද්දකට සැරයක් තමයි උපෝසතය කරලා තියෙන්නේ. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මාස 6කට සැරයක් තමයි උපෝසතය කරලා තියෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වෙනකොට සති දෙකෙන් දෙකට තමයි මේ ප්‍රාතිමෝක්ෂය නැත්නම් උපෝසතය කරලා තියෙන්නේ කියලා සඳහන් වෙනවා සයනස ඒ අට කතාවේදී. හොඳයි. ඉතින් අපි තවදුරටත් මේ ගාථා ධර්මයේ පිළිබඳව වැදගත් කරුණු කීපයක් කියනවා නම් බෙදා ගන්න කියලා අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න කැමතියි. මේ විශේෂයෙන්ම මම විස්තර කරපු විදිහට තේරුම සමානද ඊට වඩා වෙනස්ද දන්නේ නැහැ. අපි ඉතින් මේ ගාථා දිහා බලාගෙන විස්තර කළා. එහෙමයි. වැඩි තොරතුරු තියෙනවා නම් ඊට වඩා ප්‍රියමනාප තොරතුරු තියෙනවා නම් ඊට වඩා අර්ථවත් තොරතුරු තියෙනවා නම් අපි ඒක ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. ඊළඟට සානාංශ මට හම්බ වෙච්ච තැනක් තමයි මේ සබ්බපාපස්සා කරන ගාථාව. සබ්බපාපස්සා කරන ගාථාව විස්තර වෙනවා බුද්ධක නිකායේ නිත්‍යපකරණේ ආවට්ටහාර විභංග කියලා විභංග කියන කොටසේ. ඒකේ තුන්වෙනි ගාථාව හැටියට. මට පොඩි කාරණාවක් දැනගන්න. නිත්‍යපකරණේ කියලා කියන්නේ අර අපේ මේ රහතන් වහන්සේ කෙනෙක් දේශනා කරපු දේශනාවලියක්ද? එහෙමයි සනස. දැන් නිත්‍යපකරණ කියන ඒවාට දෙන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා කොට්ටිත මහ රහතන් වහන්සේ දෙන්නම තමයි ඒ නිත්‍යපකරණ ඒ කියන්නේ මුල් අටුවා හැටියට දේශනා කළා කියලා කියන්නේ. හරි. මොකද මට එහෙම හිතුනේ මම නිත්‍යපකරණය මේ රෙකෝඩ් කරා දෝ කියලා මට හිතෙනවා. මම මතක නැහැ හරියට. හොඳයි. ඉතින් කියන්නකෝ. එහෙමයි සනස. ඉතින් මේකෙදී එතකොට විස්තර කරනවා දැන් සබ්බ පාප කියන්නේ මොකක්ද කියලා. ඒකට සබ්බ පාප කියලා කියන්නේ කාය දුස්චරිතය, වාග් දුස්චරිතය සහ මනෝ දුස්චරිතය කියලා. ඒකට මේ කාය වාග් මනෝ දුස්චරිත දස අකුසලයන්ට මුල් වෙනවා කියන එක. දස අකුසල කියලා අපිට ගන්නේ පාණාතිපාතා නැත්නම් ප්‍රාණඝාතය, අදින්නා දානය, කාමීස මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය, සම්පප්පලාපේ කියන හතත් ඊළඟට අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දෘෂ්ටි කියන තුනත්. ඒකට ඔක්කොම 10ක්. ඒකට මේ ඊළඟට මේකෙදි මේ පාණාතිපාතයත් පිසුනා වාචයත් පරුසා වාචයත් කියන ඒවා නැත්නම් ඒ තුන දෝෂ සමුත්ථානයි නැත්නම් ද්වේෂයෙන් උපදින දේවල්. ඊළඟට අදින්නා දානය නැත්නම් සොරකම, කාමීසු මිත්‍යාචාරය සහ මුසාවාදය කියන තුන ලෝභයෙන් උපදින අකුසල හැටියට සඳහන් කරනවා. ඊළඟට සම්පප්පලාපය කියන එක මෝහයෙන් උපදින අකුසලයක් හැටියට. ඉතින් මේ විදිහට සබ්බ පාප කියන කොටස විස්තර කරනවා මේ ගාථාවේදී. ඊළඟට
ඒ අකුසල මූලයන් වල ඊළඟට විස්තර කරනවා මේ අකුසල මූලයන් වලින් සතර අගතියට යනවාය. ඒ සතර අගතිය ඡන්ද දෝෂ ඡන්දය කැමැත්ත නිසා, ද්වේෂය නැත්නම් ගැටීම නිසා, භය නිසා සහ මෝහය නිසා. ඒ විදිහට විස්තර කරනවා. ඊළඟට නැවතත් ආපහු සබ්බපාප කියන කොටස විස්තර කරනවා. මේ සබ්බපාප කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම සහ මිත්‍යා සති, මිත්‍යා සමාධි කියන මෙන්න මේ අෂ්ට මිත්‍යාවන් කියලා. එතකොට සබ්බපාපස් අකරණම් කියලා කියන්නේ මෙන්න මේ මිත්‍යා අෂ්ට මිත්‍යාවන්ගෙන් වැළකීම හැටියට. එතකොට කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ ඒ අෂ්ට මිත්‍යාවන්ගේ පරස්පරය නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කිරීම තමයි කුසලස්ස උපසම්පදා හැටියට විස්තර කරන්නේ. ඊළඟට සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ භාවනා ක්‍රියාව හැටියට දක්වනවා. ඒකට භාවනා ක්‍රියාව තුළින් පංච උපාදානස්කන්ධයන්ගේ පිරිසිදුභාවය සාක්ෂාත් කිරීම හැටියට. ඉතින් ඒක නිසා කියනවා චේතෝ විසුද්ධං භික්ඛවේ තථාගතේ බ්‍රහ්මචර්යං උසති. ඒ කියන්නේ මහණෙනි මේ සිතේ විසුද්ධිය නැත්නම් චේතෝ විසුද්ධිය සඳහා තථාගතයන් වහන්සේ බ්‍රහ්මචර්යාව දේශනා කරනවා. මේ ශාසනය නැත්නම් මේ පැවිද්ද තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ චේතෝ විසුද්ධිය වෙනුවෙන් කියන කාරණාවත් මේ ඉදි විස්තර කරනවා. ඒ විදිහට තමයි මේ සබ්බපාපස්ස අකරණං ගාථාවේ මේ සබ්බපාපස්ස කියන්නේ මොකද්ද, කුසලස්ස උපසම්පදා කියන්නේ මොකද්ද කියන එක නිත්‍යකරණේ විස්තර කෙරෙන නිසා. ස්වාමීන් වහන්සේ බොහොම සතුටුයි විස්තරයට. තවත් මොනවා හරි විස්තර එකතු කරන්න තියෙනවද? දැන් නම් ඒ ටික තමයි සනහස මම හොයාගත්තේ. එහෙමද? මේ ඉතින් ඒ ගාථා මම විස්තර කොට පළමුවෙන්ම කන්ති පරමන්තතෝති ටිකයි, ඊට පස්සේ සබ්බපාපස්සා කරන ගාථාව, ඊට පස්සේ තමයි අනුපවාද අනුපගාත කියලා විස්තර කරේ. මේ පිළිවෙලටයි මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය තියෙන්නේ කියලා. ඒ කතාව හරියද? එහෙමයි සනහස. ඒ තියෙන්නේ මුලින්ම කන්ති පරමන්තතෝති. අර අවුරුදු 8කට පස්සේ තමයි මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය නැත්නම් අවවාද කරන පිළිපියන් වාසී ඉදිරිපත් උනේ කියන කතාවත් ඇත්තද? නැහැ සනහස. දැන් මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය තමයි හැමදාටම තිබුණේ. ඔව් සමාන සනහස. ඔව් තමයි ශික්ෂා කරන පරමයි. පොඩ්ඩේ මමයි අමාරුවට. එතකොට අවුරුදු 8ක් අවවාද තිබුණේ නැහැ. ශාසන තිබුණේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කළා. එතකොට මුල් අවුරුදු 8 භික්ෂුන් වහන්සේලාට ඉතාමත්ම ඉහළින් ධර්මය අවබෝධ කර ගැනීමේ කුසලතාවය තිබුණා. ඊට පස්සේ මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලාගෙන් පිරෙනකොට මේ බුද්ධ ශාසනයට ඇතුල් වීමේ කැමැත්ත බොහෝ දෙනාට වැඩි වෙන්න පටන් ගත්තා. ඒ අනුව විවිධාකාර ආගමික දර්ශනයන් අනුගමනය කරන අය, තීර්ථක අය, පරිබ්‍රාජක අය, බමුණෝ ඔය ආදි වශයෙන් මේ අය එකතු වුණා. එකතු වුණාන් පස්සේ ඒ අය තමන් කරගෙන යන වැඩ පිළිලත් බුදු ශාසනය වගේම තමයි කියලා කරන්න පටන් ගත්තා. එතෙන්ද තමයි බුදු මේ අර්බුද කියන ඒවා පටන් ගත්තේ. ඉතින් සමහර පැවිද්දෝ ඔය ගිනි පූජා සත්ක සතක ගෝපේද
පංච සතක ගෝමේද වගේ ගවීන් මැරීමක් කරනවානේ රජයට ආරක්ෂාව පිණිස. ඉතින් එතෙන්දි මේවත් මේ විදියට පටන් ගන්නකොට ඉතින් බුදු පියාණන් වහන්සේ මහා සංඝරත්නයට අවවාද කරන්න තීරණය කළා. ඒ අවවාදේ අතිශයින්ම සාර්ථක වුණා. ඒ අවවාදේ සාර්ථකත්වයේ කොච්චර ප්‍රබල වුණාද කියලා කිව්වොත් ඒ අවවාදේ ප්‍රමාණවත් වුණා අවුරුදු 12ක් ඉදිරියට යන්න. අවුරුදු 12ක් නිර්අර්බුදව මේ ශාසනය ඉදිරියට ගමන් කළා. ඊට පස්සේ ඒ පළවෙනි අවුරුදු 8න් පස්සේ පටන් ගත්ත අර්බුද වලට වඩා බලවත් වූ අර්බුද ඇති වෙන්න පටන් ගත්තා. ඒක බොහෝම තදින් අර්බුද ඇති කරන ස්වභාවයක් බවට පත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ තීරණය කළා විනය ශික්ෂාපද පනවන්න. බුද්ධ ශාසනයේ ආරම්භ වෙලා අවුරුදු 20ක් ශික්ෂාපද පැනවීමක් තිබුණේ නැහැ. බුද්ධ රත්නයේ පිළිගැනීම ධර්ම රත්නයේ පිළිගැනීම තමයි පැවිදිකම කියලා ගත්තේ. අවුරුදු 20කට පස්සේ ප්‍රශ්න ඇති වුණාම ශික්ෂාපද පැනවීම ආරම්භ වුණා. මේ ශික්ෂාපද පැනවීම ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීම ආදී දේවල් සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනය ආරම්භ වෙලා අවුරුදු 20කට පස්සේ. අද දක්වාම භික්ෂුන් වහන්සේලා 15 පොහොය නිමිති කරගෙන අමාවක පොහොය නිමිති කරගෙන ප්‍රාතිමෝක්ෂ දේශනා කරන්න ඕන. උපෝසත විනය කර්මය කරන්න ඕන. මෙයාට පැහැදිලිව ඇහෙනවද කියන එක? ස්වාමීන් වහන්සේ. එහෙමයි. අත කන් දෙක වහගන්න සිද්ධ වෙන එච්චර වැස්ස සරයි. හොඳයි. දැන් එතකොට අවුරුදු 20ක් නිරන්තරව පැවතුනා මේ ශාසනය. ඊට පස්සේ ශික්ෂාපද පැනවීමක් සිද්ධ වුණා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන අවස්ථාව වෙනකොට භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ප්‍රධාන ශික්ෂාපද 227කුත් භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් ප්‍රධාන ශික්ෂාපද 311කුත් පනවලා තිබුණා. නිමල හරි නේද? භික්ෂුන් වහන්සේලාට 227යි භික්ෂුණීන් වහන්සේලාට 311යි. හරියද? එහෙමයි සනස්. ඔව්. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ ශාසනයේ අප්‍රධාන වීම දක්වාම සියලුම ශ්‍රාවකයන් වහන්සේලා ගරු කරන්නේ ධර්මයයි විනයයි. ධර්මයයි විනයයි පුරුදු පුහුණු කරන තාක්කල් මේ ශාසනය පවතින. මේ ශාසනය පවතින ආයු කාලයේ තීරණය වෙන්නේ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඉහි අය උපාසක උපාසිකාවන් මේ ධර්මයේ විනයයි ගරු කරන තරමට. ඉතින් මේ ශාසනයේ බුද්ධ පූජාවේදී සංස්කෘතික අංග කලා ශිල්ප එකතු වෙන තරමට ශාසනික ගාම්භීරත්වය බිඳ වැටෙනවා. මේ ශාසනය අද තියෙන තත්ත්වයට
ඇද වැටෙන්නට ප්‍රධාන හේතුවක් තමයි මේ බුද්ධ පූජා, බෞද්ධ විශ්වාස, ඇදහිලි ක්‍රම, සංස්කෘතික අංග, මිහිඳු පෙරහැර, ඇසළ පෙරහැර ආදී කොට ඇති සංස්කෘතික අංග, ඊළඟට කලා ශිල්ප, සෞන්දර්යාත්මක සම්ප්‍රදායක්, මේවාට මිනිස්සුන්ගේ උනන්දුව වැඩි වෙනකොට ඒවා මිනිස්සු සතුට කරන්නට ඒවා කරන්නට භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වෙන ප්‍රමාණය වැඩි වෙනකොට ශාසනයේ ගැඹීරත්වය බිඳ වැටෙනවා, නිවන් දකින අය අඩු වෙනවා. එහෙම නොවේ කියලා කාරණා සහිතව, හේතු සහිතව, සාධක සහිතව කියන්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවලු. ආයිත් ඒ ප්‍රශ්නේ අහන්නද මම? මගේ ප්‍රශ්නේ ඔයගලන්ට ඇහුණාද, තේරුණාද? තේරුණා ස්වාමීන් වහන්සේ. ඒක තර්කයක්. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මේ ශාසනය යම්තාක් පවතීද ඒ තාක් පැවතීම සඳහා ඉවහල් වන්නේ ධර්මයයි විනයයි. තථාගත දේශනාවයි තථාගතයන් වහන්සේ පැන වූ ශික්ෂාපදයි. ධර්මයයි විනයයි. ඒ ධර්මයයි විනයයි තමයි මේ ශාසනයේ ගැඹීරත්වය. ශාසනික ගැඹීරත්වය. පිළිවෙත් සරුමහා සංඝගණ සොබන. පිළිවෙත් සරුමහා සංඝගණ සොබන. එතකොට පිළිවෙත් වලින් තමයි භික්ෂුවකගේ වටිනාකම එන්නේ. නැතුව ඒ ස්වාමීන් වහන්සේට පන්සල් කීයක් අයිතිද? නායක පදවි කීයක් තියෙනවද? එතකොට රජයේ අනුග්‍රහයෙන් වාහන කීයක් ගත්තද? මේවා වැදගත් වන්නේම නැහැ. ඒක මට එහෙම කියන්නම වෙනවා, මොකද මම ඒක අවධාරණයෙන්ම ප්‍රකාශ කළ යුතු නිසා. ඊළඟට මේ ශාසනයේ ධර්මයයි විනයයි ලඝු කොට සලකලා මේ විශ්වාස, ඇදහිලි, එතනින් ගියාම සංස්කෘතික අංග, ඊළඟට බෞද්ධ සාහිත්‍ය, සංස්කෘතිය, එතනින් ගියාම කලා ශිල්ප, භක්ති ගීත, ඔය ආදී දේවල් වලට භික්ෂුන් වහන්සේලාගේ ඒ වගේම ගිහි අයගේ සැලකිල්ල වැඩි වෙන තරමට ශාසනයේ ගැඹීරත්වය දුර්මුඛ වෙනවා. නිවන් දකින අය අඩු වෙනවා. මේ ධර්මයේ හැඩතල වෙනස් වෙනවා. සිවුරු ඇඳීම පිළිබඳව විහාරස්ථානයේ ඉන්නකොට ඒකාංශ කොට සිටීමත්, විහාරස්ථානයෙන් බැහැරව ගමට යනකොට දෙවුර වැසීමත් බුදු පියාණන් වහන්සේ අපේක්ෂා කළා. එක නිකායකට දෙවුර වැසීමත්, තව නිකායකට ඒකාංශ කර යාමක් කියලා බුදුදහමේ නැහැ. තථාගතයන් වහන්සේගේ ශාසනයේ යමෙක් පැවිදි වුණා නම් චීවර දැරීම පිළිබඳව බුදු පියාණන් වහන්සේ යම් ශික්ෂාපද පනවා තිබෙනවා නම්, යම් ආකාරයකට මේ ශික්ෂාපද පනවා තිබෙනවා නම් ඒ ශික්ෂාපද ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා නම් මොන නිකාය වුණත් එක ක්‍රමයයි තියෙන්නේ. ඉතින් ඒවා මේ වෙලාවේ ප්‍රකාශයටපත් කරන්නේ මේ ඒවා වෙනස් විය යුතුයි කියලා කියන්නේ නෙමෙයි. අපි දැනගන්න ඕන
ධර්මයයි විනයයි කොහොමද අපේ නිවනට උපකාර වන්නේ කියලා. මේක මේ ශාසනයේ පුනර්ජීවනයක් ඇති කරන්න කරන දේශනාවක් නෙමෙයි. නිවනට යොමු වන්නේ කෙසේද කියන එකයි. ඉතින් ඒ නිසා ගිහි අයත් පැවිදි අයත් දැනගන්න ඕනේ මේ ශාසනය පවතින්නේ ධර්මයයි විනයයි අනුව. ඊට වඩා දෙයක් මේකේ තියෙන විදියක් ඇත්තේම නැහැ. මම අහන්නේ දැන් මෙතන ඉන්නවා මේ 65 දෙනෙක් ශාසනයට ලැබිය අය. ඒකේම නොවේ කියලා කාරණා සහිතව හේතු සහිතව සාධක සහිතව කියන්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවාද? ඒ ප්‍රශ්නය වුණා මට උත්තර ලැබෙද්දී එක එකන ඉමීසරේ ලෙෆ්ට් කියලා දැකටේ දන්නේ. කොහොමද උත්තර ලැබෙන්නේ? අවසරයි ස්වාමී. හාමුදුරනේ ඔය කියන්න බලන්න. හාමුදුරනේ මේ ප්‍රතිතර්කයක් නම් මං ගාව නැහැ. ඒ වුණාට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද හාමුදුරනේ? මට හරියට ඇහුන්නේ නැහැ කියන එක. ඔබ වහන්සේ අහන ප්‍රතිතර්කයක් නම් මා ළඟ නැහැ. එහෙමයි. ප්‍රතිතර්කයක් නම් මා ළඟ නැහැ. ඒ වුණාට කිව්ව ප්‍රතිතර්කයක් තියෙනවා. නෑ නතර අපේ හාමුදුරනේ ප්‍රශ්නයක් ඒ සම්බන්ධව අහන්න පුළුවන්ද? පුළුවන්. හාමුදුරනේ දැන් කවුරු හරි කිව්වොත් ශාසනය මෙච්චර කල් පැවතුනේ රාජ්‍ය අනුග්‍රහය සහ සංස්කෘතිය මත කියලා. ඒගොල්ලන්ට පිස්සු කියලා මම කෙලින්ම කියනවා. මොනවද වැඩි ඊට වඩා දැනගන්න ඕන. එහෙමයි. කෙනෙකුගේ ජීවිතයේ උපදීම තීරණය වෙන්නේ කර්මානුරූපව නම් එයා කුසලයට පරගෙන නම් මනුස්ස ලෝකෙ උපදිනවා නම් ඊටත් වඩා බලවත් නම් දිව්‍ය ලෝකවල උපදිනවා නම් ඒක කර්මානුරූපයි. ඊළඟට එයා රජතුමාගේ මල්ලි වුණත් මිය ගියාට පස්සේ අපාගත වෙනවා නම් ඒක රාජ්‍ය අනුග්‍රහ නිසාද සිද්ධ වෙන්නේ පාප කර්ම නිසා සිද්ධ වෙන්නේ. පාප කර්මය. රාජ්‍ය අනුග්‍රහයයි සංස්කෘතියයි නිසා තමයි මනුස්සයා මනුස්ස ලෝකෙ ඉපදුනේ අපායට ගිය කියලා කියන්න පුළුවන්. බෑ ස්වාමීන් වහන්සේ. ඊළඟට සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් ඇති කරගැනීම හැකියාව. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අනිත්‍ය වූ ස්වභාවය නිට්ටය වශයෙන් උත් දුක්ඛ වූ ස්වභාවය සුඛ වශයෙන් උත් අනාත්ම ස්වභාවය ආත්ම වශයෙන් උත් ගැනීම. නිට්ටය සුඛ ආත්ම මිත්‍යා දෘෂ්ටිය. අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්‍යක් දෘෂ්ටිය. එතකොට බුදුදහමට නැඹුරු වීම තියෙන රාජ්‍ය අනුග්‍රහ නිසා සම්‍යක් දෘෂ්ටි නිසා. දැන් ඉතින් ඇස්මිත් දෙයියනේ කියලා ඕක මේ විද්‍රෝ කරනවා. මට ඒ ප්‍රශ්නට උත්තරේ හම්බුණා හාමුදුරනේ. මම ඒකින්ද විත්ඩ්‍රෝ කරගන්න. එහෙම වෙන්න. ඊළඟට ඒ ප්‍රශ්නේ පටන් ගත්ත විදිහත් හරීම කැතයි. මේක ප්‍රතිතර්කයක් නොවේ කියලා කිව්වා. ඒත් එක්කම ඊළඟට කියලා ඒ වුණාට කියලා. දැන් ප්‍රතිතර්කයක් නෙමෙයි කියවනම් ඒ වුණාට කොහොම ප්‍රතිතර්කයක් දාන්නේ? එහෙමයි. මේක ප්‍රතිතර්කයක් නොවේ. ඒ නිසා මම දැනගන්න කැමතියි කිව්වනම් ප්‍රතිතර්කයක් නොවන හැටියට ප්‍රශ්නේ අහලා. එහෙමයි. මේක ප්‍රතිතර්කයක් නොවේ. ඒ වුණාට කිව්වාම එතන ඒ වුණාට කොහොම මොකද කියන්නේ? ප්‍රතිතර්කයක් තමයි කියලා. ඊළඟට මොදෙන්නේ? මේ ශාසනය ආරම්භ වුණේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය නිසා. ඒතර මේ
මේ බුද්ධ රත්නය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ අවබෝධ කළ ධර්මය. එතකොට බුදු පියාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කර ගැනීම පහසු සඳහා විනය පැනෙව්වා. එතන මේ තථාගත ශාසනය කියලා කියන්නේ ධර්මය විනය. එතන ඒක පවතින ඕනේ ධර්මය විනය නිසා. දැන් මෙතුමිය කියන මොකද්ද? මේ තාප්කල් මේ ශාසනය ඉස්සරහට ගෙනාවේ රාජ්‍ය අනුග්‍රහයයි සංස්කෘතික අංගයි කියලා කිව්වා. මට දැන් දිවිනසා ගන්න ඉතිලා තියෙන්නේ. ආන්දුරනේ මං එහෙම කිව්වේ නෑ. මං කිව්වේ මිනිස්සු කියන එක. දැන් මිනිස්සු නම් මට එහෙම කියනවා ඕනේ. ඔයා කියන දත් මට ඕනේ. එහෙම මම මෙතනදී ඒක වොයිස් අවුට්. දැන් බලන්නකෝ. දැන් ඔයා මම පැහැදිලිව කිව්වා මේ ශාසනය පවතින්නේ ධර්මයයි විනය අනුව. මේ ශාසනය දුර්මුඛ වුණේ දුර්වල වුණේ බිඳ වැටුනේ මේ බෞද්ධ විශ්වාස කියලා જાතියක්, ඇදහිලි කියලා જાතියක්, සංස්කෘතිය කියලා එකක්, සભ્યත්වය කියලා එකක්, ඔය වගේ ගොඩාක් දේවල් මවාගත්ත නිසා, ගොඩනගපු නිසා. ඉතින් ඒක එහෙම නොවේ කියලා කාරණා සහිතව, හේතු සහිතව, සාධක සහිතව කියන්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවාද කියලා මම අහුවාම ඉතින් එහෙම කියන්න කෙනෙක් නැත්තම් නිස්සබ්ද වෙන්න පුළුවන්. ඔයා බොහොම ආදරෙන් ලිංගතව සමීපව බොහොම ලස්සන වචන ටික ගලපගෙන මොකද්ද අහලා දැන් ඔයා පහසින් ඉන්නේ අපහසින් ඉන්නේ පහසුවෙන් ඉන්නේ අපේ ආන්දුරනේ. ඔබ වහන්සේ හොඳට තෝරලා දුන්නානේ. ෂා බොහොම වටිනවනේ මේ බුද්ධි අක්කා ඔයා ඔය වගේ ප්‍රශ්න අහන්න බයයි නේ මගේ හැටි හොඳ නැති නිසා. ඒ කාලේ නම් ඇහුවේ දැන් එහෙම අහන්න තරම් මොකද? එතකොට දැන් නම් එහෙම අහන්න තරම් මෝඩ නෑ කියලා කියන එකෙන් ගම්මේ වන්නේ මේ ජස්මින් මෝඩයි කියලා. එහෙමයි. නෑ නෑ ඒක මගේ දිනුවක් ඇති වෙලා. හිතන විදිහේ. හොඳයි. දැන් එතකොට මේ ඇත්තට මේ ජස්මින් ගෙනාවු කාරණාවෙන් ඔබට වඩා පැහැදිලි වුණා මේ කාරණාව. ජස්මින් ලොකු උදව්වක් කරේ. දැන් මෙහෙම තියෙනවානේ. දැන් ආනන්ද හාමුදුරන් වහන්සේට හිතන මෙන්න මෙහෙම අදහසක්. මේ ශාසනයේ භාගයක්ම පවතින්නේ කල්යාණ මිත්‍රත්වය නිසා. එතකොට එහෙම අදහසක් හිතට පහළ වුණාට පස්සේ ඉතින් මේ ආනන්ද හාමුදුරන් වහන්සේ බුදු පියාණන් වහන්සේට කියනවා බුදු පියාණන් වහන්සේ ඉතින් මට හිතෙන විදිහට මේ ශාසනයෙන් භාගයක්ම පවතින කල්යාණ මිත්‍රත්වය නිසා කියලා. හැබැයි ජස්මින් ඊට පස්සේ ඒ වුණාට කියලා කියන්නේ ඒ නිසා. ඉතින් කොහොම හරි දැන් බුදු පියාණන් වහන්සේ කියනවා මා හේවං ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද. මා හේවං ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද. මා හේවං ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා කියලා තුන් පාරක් කියනවා. කියලා බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ මුළු බුද්ධ ශාසනයම පවතින කල්යාණ මිත්‍රත්වය නිසා. එතෙන්දී දැන් පේනවාද ආනන්ද හාමුදුරන් වහන්සේගේ සිතෙන් ගියාව ඉෂ්ට ප්‍රකාශ කළා. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශනය සම්පූර්ණ කළා. ඒ වගේ දැන් ජස්මින් මේ අහපු ප්‍රශ්නේ නිසා අපිට වඩා තහවුරු වුණා. අපි සැබෑවීම මේ උත්සාහ කරන්නේ නිවන් පිණිස කටයුතු කර ගැනීම සඳහා නම් අපි වැඩියෙන් සැලකිල්ලක් දැක්විය යුත්තේ ධර්මය විනය පුරුදු පුහුණු කරන්නද එහෙම නැත්නම් අපි මේ සංස්කෘතික අංගත් එක්කද යන්න ඕනේ කියන එක. දැන් සංස්කෘතික අංග ලෝකේ පවතින එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒවා නතර වුණොත් තමයි නිවන් දකින්නේ කියලා කතාවක් නැහැ. ඒවා හොඳයි කියලා හිතන ඒවා පුරුදු කරපු දෙයක්. හැබැයි නිවනට යොමු වෙන නම් මේ ධර්මයයි විනයයි තමයි ඉස්සරහට ගන්න ඕනේ.
දැන් ඒ කාරණාවත් එක්ක තර්ක විතර්ක වලින් තොරව ඔබට එකඟ වෙන්න පුළුවන්ද? එහෙමයි හාමුදුරුවෝ. හොඳයි. ශ්‍රීලා අයියා අත උස්සලා තියෙනවා. හාමුදුරුවෝ ඒක මෙන්න මේ ගාථාවෙන් හොඳට පැහැදිලි වෙනවා නිකම් මේ බලන්න ඒකට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා අර තථාගතප්ප වේදිනෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන් බොහොඳ මේ කියන්න හදන්නේ මේ ධර්මයේ මේ බබලෙන්නේ විවෘත වෙච්ච තරමට කියලා. ඒක මේ අපේ ධර්මයේ විවෘත වුනේ නැත්නම් කියන්නේ හංගුනොත් ධර්මයේ බබලෙන්නේ නැහැ කියන කතාව මේකට සම්බන්ධ කරගන්න පුළුවන්ද අපි හාමුදුරුවෝ? පුළුවන්. දැන් ඒ කියන්නේ දැන් මේ ලෝකේ බුද්ධ ශාසනයේ මෙහෙවර කියලා කිව්වාම පළවෙනි එක තමයි තමාගේ විමුක්තිය පිණිස කටයුතු කරගන්න ඕන. දෙවෙනි එක තමයි අන් අයට මේ විමුක්තිය ළඟා කර ගැනීම සඳහා මඟ පෙන්වීම සඳහා ඒ අතරට යන්න ඕන. එතෙන්දී දැන් අර සමහර ආගමික ඉගැන්වීම් තිබුණා ඒවා ලේසියෙන් තව කෙනෙකුට දෙන්නේ නැහැ. ඒවා හංග ගන්න. ඒවා එනකොටත් ගුරුවරයා කෝලෙන්ට අඩුවෙන් දීලා යමක් තියාගන්න ගුරු මිස්ටරට. ඉතින් එහෙම වුණාම මේ ශාසනය බැබලෙන්නේ නැහැ කියලා. මේක අන් අයගේ හිතකර භාවය සඳහා සම්පූර්ණයෙන්ම විවෘතව දෙන්න ඕන. මේක සංගවන්න දෙයක් නැහැ. එතකොට දැන් ඔන්න මේ ධර්මයේ මනමින් කෙනෙකුට දෙන්න නම් තමා මේ ධර්මයයි විනයයි පුරුදු කරන්න ඕන. පිළිවෙත් සරුමහා සංගගණ සොබන. ඊළඟට මේ පිළිවෙත් වලින් ලබා ගන්නා වූ අත්දැකීම් සහිත නුවණ විපකෝ. දැන් අපිට තියෙනවා යම් නීති මාලාවන්. ඒ නීති මාලාවන් තුළ තියෙනවා කිසියම් කෙනෙක් මහාන වුණාම අවුරුදු 5ක් මිස සමාදන් වෙලා ඒ අත්දැකීම් සහිත වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරන්න ඕන. ඉතින් එයාට ගුරුවරයාගෙන් මිදලා යන තාමත් ශක්තියක් නැහැ කියලා හිතුවොත් ඒ මිස දික් කරන්න පුළුවන්. මිස සමාදන් වෙනවා කියලා කියන්නේ ගුරුවරයාගේ ඇසුරේ ඉන්න ඕන. ගුරුවරයා නොඉක්මවා ඉන්න ඕන. ඉතින් කිසියම් ආකාරයේ ස්වාමීන් වහන්සේගේ ධර්මයයි විනයයි පුරුදු කිරීමයි අනිත් අයට දායාද කර දීමේ හැකියාව වැඩි වුණොත් ඒ ගුරුවරයන් වහන්සේ ආචාර්යවරයන් වහන්සේට හෝ උපාධ්‍යයන් වහන්සේට පුළුවන් එයාගේ නිස කාලය වෙනස් කරගන්න. එතකොට ඒකෙන් අපිට පැහැදිලිව පේනවා අපි මේ ධර්මයේ පුරුදු කිරීමේ දක්ෂ වෙන්න ඕන. මේ ධර්මයේ අනිත් අයට දීමේ දක්ෂ වෙන්න ඕන. එතකොට මේ ධර්මය අඛණ්ඩව අකලංකව ඉදිරියට ගමන් කරනවා. එහෙම නැත්නම් එක ගුරුකුල හැදිලා ඒගොල්ලන්ගේ මතිමතාන්තර මේ ධර්මය කියලා උගන්වපුවාම ඒ මතිමතාන්තර පිළිගන්න පිරිසක් හැදෙනවා. අඩු බුද්ධියක් තියෙන, වැඩි විශ්වාසයක් තියෙන, වැඩි ශ්‍රද්ධාවක් තියෙන අය ඒවා කරගහගෙන එකිනෙක ගුරුකුලත් එක්ක අරගල කරගන්නවා. හැබැයි නුවණින් චතුරාර්ය සත්‍ය දිහා බලන කෙනා ඒ අරුබුද වලට එකතු වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අංගයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔබට විශාල අනුග්‍රහයක් අනුබලයක් ලැබෙනවා මේ විපස්සනා කියන තැන ඉන්නකොට. විපස්සනා කියලා කියන්නේ එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය මනමින් පැහැදිලි වෙන දර්ශන. ඒ දර්ශනය අප්‍රකට වෙන තැන, ඒ දර්ශනය දුර්ලභ වෙන තැන තමයි මේ හැමදාටම සැප ඇති දේවල් හොයන්නේ. සදාකාලික සැප ඇති දේවල් හොයන්නේ. සමහර අය කියනවා ඉපදෙන හැම ආත්ම භාවයකදී නොඉපදෙන හැම ආත්ම භාවයකදී ඔබවම පතනයි කියනවා. උපන් ආත්මයන්හි ඔබවම පතනයි. උපන් කිව්වොත් ඉපදෙන ආත්මවල. උපන් කිව්වොත්
ඉපදෙන ආත්මවලයි නොඉපදෙන ආත්මවලයි ඔබ පතන්නේ. ඒක මාර කතාවක් නේ. උපනූපං. එහෙම එකක් ලෝකේ තියනවාද? ඒක භව්‍යද අභව්‍යද? ඉපදෙන ආත්මයේදී නම් ඒක හරි. ඉපදෙන නොඉපදෙන ආත්ම කියලා කියන්නේ. ඔයගොල්ලන්ට මේ ප්‍රාර්ථනා කළාද නැද්ද? උපනුපං ආත්මයක් ආසා ඔබ මගේ කියලා. එහෙම නැද්ද? එතකොට ඉපදෙන හැම ආත්මකදීම උපන් හැම ආත්මයකදීම ඔබ මගේ කියලා ගත්තොත් එතෙන්දී ඉපදෙන ආත්ම ලැබෙන්න පුළුවන් ප්‍රාර්ථනා බලවත් නිසා. ඒත් ඒක ඒකාන්ත වශයෙන්ම සිද්ධ වෙනවා කියලා කියන්න බෑ. මොකද හේතුව ප්‍රාර්ථනාව ප්‍රබල වුණාට එක්කෙනෙක්ගේ අවසාන චුත්තේදී එයා දිව්‍ය ලෝකෙට ගියොත් අනිත් එක්කෙනාගේ ඒ අවසාන චිත්තේ එච්චර බලයක් නැත්නම් මනුස්ස ලෝකෙ උපන්න පොදෙන්නේ. එක්කෙනෙක් දිව්‍ය ලෝකයක උපන් නිසා අනිත් එක්කෙනා මනුස්ස ලෝකෙ උපන් නිසා මේ දෙන්නට හම්බෙන්න බැරුව යනවා. ප්‍රාර්ථනාව බලවත් වුණාට ඊළඟ ජීවිතයට සම්බන්ධ වෙච්ච හේතුකාරක වෙනස් වෙනවා. ඒ නිසා ඒකාන්ත වශයෙන් සිද්ධ වෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට මේ හැමදාටම ඔබ මගේ කියලා හැඟෙන්නේ සදාකාලික සැපයක් අපේක්ෂා කරන නිසා. හැමදාටම මට ඔයා ඕනේ කියලා හිතන නිසා. ඒවා මිත්‍යා දෘෂ්ටික අදහස්. අනන්ත සසර සැරිසරලා තමන් ළඟට එන දරුවා තමන්ට ඕන විදිහට හදාගන්න උත්සාහ කරනවා. ඒ දරුවා තමන්ට විදිහට හදාගන්න බැරුව යනවා. හේතුව මේ ආත්ම භාවයේදී අපි හමු වුණාට පෙර ආත්මවල වෙන කොහෙදෝ ඉඳලා වෙනස් වෙනවා. එක්තරා අවස්ථාවකදී මගේ ළඟට දරුවෙක් කරන් ආව අවුරුදු 4ක විතර මේ බත් කන්නේ නැහැ කියන. මං ඊට පස්සේ කිව්වා එහෙනම් එයාට බත් දෙන්න එපා කෙසෙල් දෙන්න කියලා. අනේ ස්වාමීන් වහන්සේ කෙසෙල්ම ඉල්ලන්නේ කියලා කිව්වා. මං කිව්වා ඉතින් හරි. එයා ගියාත් ජමේකාව වෙන්නද කියලා කිව්වා. ඊට පස්සේ මම බැලුවා ජමේකාවේ ප්‍රධාන ආහාර කෙසෙල්ද කියලා. මේ ජමේකාවේ ප්‍රධාන ආහාර කෙසෙල්ද? ඉතින් මං කිව්වා ඉතින් කෙසෙල් දෙල ගමන් බත් වලට පුරුදු කරන්න කියලා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? එයා වැඩිපුර බත් කන්න කැමති වෙයි පුරුදු කරන නිසා කෙසෙල් කන එක අඩු වෙයි කෙසෙල් වැඩි දෙන්නේ නැති නිසා. කෙසෙල් කෑමට ඩිස්කරේජ් කරන්න කිව්වා බත් කෑමට එන්කරේජ් කරන්න කිව්වා. එහෙම නැතු ඉතින් ඕවට මේ අඟල් දෙකමාරේ අන්තරයක් දැම්මක බං කෙසෙල් කන එක නතර කරලා බත් කන්නේ නැහැ කියලා කිව්වා. මොකද ඔබ කියන්නේ ඒක? ජස්මින් මොනවා හරි ඒ ගැන කියමුද? හාමුදුරනේ මම මේ කරන්න බැලුවේ ජමේකාවල මේ ප්‍රධාන ආහාරය කොහොමද කියලා. ඒක නම් හරිම වටිනවා. නිමල හම්බුණාද ජමේකාවේ ප්‍රධාන ආහාරය? සමිත හම්බුණාද? හොඳයි. ඒක හම් වෙනකම් අපි කතා කරමුකෝ. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ විදිහේ අරුබුද ඇති වෙන්නේ අර සංජානන ඉදිරිවල මොකද්ද? හැමදාම පවතිවා කියන හිතන සැප. සදාකාලික සැප. එහෙම සැප තියෙන්නේ නැහැ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකයක නිට්ටය වූ සුඛ වූ ආත්ම වූ දෙයක් සෙවීම නිරර්ථකයි. හමු වෙන්නේ නැහැ. එතකොට ඒක මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. අනිත්‍ය අනිත්‍යයට වටහා ගැනීම, දුක්ඛය දුක්ඛයට වටහා ගැනීම
අනාත්ම ස්වභාවය හැටියට වටහා ගැනීම තමයි සම්‍යක් දෘෂ්ටිය. ඉතින් එතකොට පැහැදිලිව පේනවා අපි මේ සංසාරේ මේ ගමන් කරන්නේ මේ පංචස්කන්ධේ උපාදාන කරගත්ත නිසා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. මම හිතන්නේ පසු කාලේ අපි මේවා හොඳට සාකච්ඡා කරනවා. දැන් මේ වෙලාව ආපු නිසා අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. ඇහැ මුල් කරගත්ත චක්කු රූප, කන මුල් කරගත්ත සෝත රූප, නාසය මුල් කරගත්ත ගාන රූප, දිවල මුල් කරගත්ත චිව්වා රූප, ශරීරයේ මුල් කරගත්ත ස්පර්ශ රූප, පොට්ටබ්බ රූප, මනස මුල් කරගත්ත මනෝ රූප. මේවා තමයි අපිට ඉන්ද්‍රියයන්ගෙන් ග්‍රහණය කරගන්න පුළුවන් ආයතන වලට ගොදුරු වන අරමුණු. මේවා අපි ඊට පස්සේ ගන්න. මේවා ඇසුරෙන් අපි සංවේදනා ගොඩනගා ගන්නවා. සුඛ වශයෙන්, දුක්ඛ වශයෙන්. සුඛ කියලා කියන්නේ කැමති දේ නිසා උපදින වේදනාව. දුක්ඛ කියලා කියන්නේ අකමැති නිසා උපදින වේදනාව. හැමදේම හොඳයි කියලා කියන එක නම් සමහර ඒවාට අකමැති, සමහර ඒවාට කැමති. ඒ නිසා එයා දන්නේ නැහැ එයා මේ දෙකේ වෙනසක් තියෙනවා කියලා. මම නම් ඉතින් ඕනම දෙයකට කැමතියි කියලා කියනවා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි. එහෙම කියන කෙනා කැමති දේවල් තියෙනවා, අකමැති දේවල් තියෙනවා. කැමති දෙයට ඇලීම, අකමැති දෙයට එක ගැටීම මේක නිරන්තරයෙන්ම පවතින අර්බුදයක් බවට පත් වෙනවා. ඒකෙන් අසහනය උපදිනවා. ඊළඟට අපි තවදුරටත් යනකොට පේනවා මේ කැමැත්ත අනුව දකින ආකාරය, අකමැත්ත අනුව දකින ආකාරය අනුව එකක් හොඳයි අනිත් එක නරකයි ඔය ආදි වශයෙන් මුදනේ. සංඥාවන් ගොඩ නගා ගන්නවා. හඳුනා ගැනීම. මම ඉතින් 5යි 6යි තමයි උස. අඩි 5යි අඟල් 6ක් උසයි. ඒක තමයි මගේ ප්‍රධානම ප්‍රශ්නේ. මම හිතනවා අඩි 5යි අඟල් 6ක් උසට ඉන්න එක මදි කියලා. මම ඉතින් හිතනවා අඩි 5යි අඟල් 9ක්වත් උස තිබ්බනම් හොඳයි කියලා. ඉතින් අඩි 5යි අඟල් 9ක් හෝ ඊට වඩා උසයි හොඳයි. අඩි 5යි අඟල් 6 හෝ ඊට අඩුයි නරකයි කියලා මට දැනෙනවා. දැන් මේක ඇත්තක්ද මම හිතාගෙන ඉන්නේ. මම මේ නිමල ස්වාමීන් වහන්සේ ළඟට යන්නේ. මම නිමල ස්වාමීන් වහන්සේ වැසුරු කරනකොට අඩුම ගානේ අඩි 4මාරක් හෝ 5ක් ඈතින් ඉන්නේ. ඒකට හේතුව තමයි මම 5යි 6යි නිමල 6යි 2යි. මට වඩා අඟල් 8ක් උසයි. මම ළඟට ගියාම හැමෝටම පේනවා මම ගොඩක් කොටයි කියලා. නිමල ගොඩක් උසයි කියලා. මං අඩි 5ක් විතර ඈතින් ඉඳපුවම එච්චර උසයි කොටයි කියලා පේන්නේ. දැන් මේක උස කොට පිළිබඳ ප්‍රශ්නයක්ද සංඥානන පිළිබඳ ප්‍රශ්නයක්ද? මේක තමයි මගේ තියෙන ප්‍රධානම ගැටලුව. ඉතින් මම ප්‍රවේශම් වෙනවා උසායට ඊර්ෂ්‍යා කළොත් ඊළඟ ආත්මේ මීට වඩා මම කොට වෙනවා. උසායට ගොඩාක් ආදරය කළොත් ඊළඟ ආත්මේ මට එපා වෙන තරම් උසයි දන්නෙත් නැහැ. අඩි 6යි අඟල් 7ක් විතර උස ගියොත් නම් අයියෝ අමාරුයි. දැන් ඒතර මෙන්න මේව ප්‍රශ්න තියෙනවා. දැන් මේ ප්‍රශ්න තියෙන ප්‍රශ්නද මේවා අපි හදාගත්ත ප්‍රශ්නද? රූප වේදනා සංඥා ඒ සංඥාව තමයි මට මේ ප්‍රශ්නේ තියෙන්නේ සංඥාවේ. ඊට පස්සේ තියෙන මොකද්ද? රූප වේදනා සංඥා සංකාර. ඉතින් මම සකස් කරගන්න මොකද්ද? ඊළඟ ආත්මේදීවත් මම ඉතින් 5යි 9ක් වෙලාවත් ඉපදෙන්න පිනකින් කරගන්න ඕනේ. දැන් ඉතින් මම නිවන් දකින්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි සසර ඉන්නවා නම් ඊළඟ ආත්මේ අඩි 5යි අඟල් 9ක්වත් උස වේවා. මේ විදිහට මොදෙන්නේ? ඔන්න සංස්කාර සකස් කරගන්න. සංකාර ඊට පස්සේ විඥානගත වුණාම
ඒ කැමැත්ත ඉෂ්ට වෙන්නට අවශ්‍ය සාධක බලවත් වුණොත් ඉෂ්ට වෙනවා. ඒ සාධක නැති වුණොත් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. එතන ඉෂ්ට වෙනවද නැද්ද කියන එක ප්‍රාර්ථනාව මතම තීරණය වෙන්නේ නැහැ. ඒ ප්‍රාර්ථනාව සාක්ෂාත් කිරීමට අවශේෂ සාධක උපකාර වෙනවා. ඒ අවශේෂ සාධක බලවත් තිබෙනවද නැද්ද? අපිට තව පොඩි වෙලාවක් තියෙන නිසා රූප වේදනා සංඥා සංකාර පිළිබඳව කවුරු හරි කතා කරන්න ඉදිරිපත් වෙනවද? ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් දෙයක් ගැන. ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් ප්‍රාර්ථනාවක් කරුවොත් ඒ හේතුඵල එන්නපෑක ඵල දෙන්න. හදිස්සියවත් මිනිස්සෙක් හැටියට ඉපදිලා එයා වීරිය දානවා නම් හොඳට එතකොට හේතුඵල අවශ්‍ය වෙනවද නැත්නම් එයාගේ වීරිය නිසා පුළුවන් ද එකෙන් එළියට එන්න යට? දැන් මෙහෙමයි. දැන් මම ප්‍රාර්ථනා කරනවා නම් අඩි 5යි අඟල් අඩි 6යි අඟල් 9ක් උස යන්න කියලා. ඒ අඩි 6යි අඟල් අඩි 6යි අඟල් 9ක් උස යන්නට අවශ්‍ය ditta dhamma vedini විපාකය මෙතන නැහැ. ඒ නිසා මම දන්න මේ ආත්මේ තව උසයක් නැහැ කියලා. ඒකට හේතුව කම්ම නියාමෙ නෙමෙයි ධම්ම නියාමෙ. ගැහැණු අයගේ වැඩි සංවර්ධන විය කියලා කියන්නේ 11යි 14යි. පිරිමියාගේ වැඩි සංවර්ධන විය කියලා කියන්නේ 14යි 17යි. 14යි 17යි අතර මම උස ගියා නම් ඔන්න 5යි 6ට වඩා උසයි. ඊට පස්සේ 19 වගේ වෙනකන් ටිකක් උස ගිහින් ඊට පස්සේ නතර වෙනවා. ඒතර ඒ ධර්මතාවය තුළ ඒ ස්වභාවය තුළ මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රාර්ථනාව ඒ තරම්ම බලවත් නිසා ඒක උපපජ්ජ වේදිනිය වශයෙන් විපාක දීමට අවශ්‍ය විදියට ජවන් සිත්වල තැන්පත් වෙනවා. එහෙම වුණාම ඊළඟ ආත්ම භාවයේදී ඒ දේ සිද්ධ වෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා වැඩි. ඒකට බාධා කරන සාධක නොතිබුණොත් එකක්වත් ඒකාන්ත වශයෙන් සිද්ධ වෙනවා කියලා කියන්නේ නැහැ. හේතු වෙනස් වෙනකොට ඵලයක් වෙනස් වෙනවා. මොකද දැන් මම ඉතින් ඔහම හිතා හිටියට මරණාසන්න මොහොතේදී වෙන ප්‍රාර්ථනාවක් කරයිද දන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන හරියට විස්තරව කියන්න බෑ. කොහොම හරි දැන් චේතනාම් භික්ඛවේ කම්මං වදාමි කියලා කියනකොට තම තමන්ගේ චේතනාවන් ditta dhamma vediniya වශයෙන් අවශ්‍ය දේවල් සංවිධානය කර ගන්නවා නම් ඒක ඉෂ්ට කර ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු පළවෙනි වතාවට A level වලට විභාගයට F1යි S1ක් ගත්ත ළමෙක් ඊළඟ අවස්ථාවේදී ඒ තුනක් ගන්නවායම කියලා ප්‍රාර්ථනාවක් ලබාගෙන චේතනාම් භික්ඛවේ කම්මං වදාමි ඒ ඉන්ටෙන්ෂනල් ප්‍රෝග්‍රෑම් එක හරියට සංවිධානය කරගත්තොත් එයා ඒ තුනක් ගන්නවා. ඒ තුනක් ගන්නකොට එයාගේ එතන ඡන්ද චිත්ත විරිය මීමාංසා කියන මේ සතර ඉර්ධිපාද හරියට බලවත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම වුණොත් එතෙන්දී අමුතෙන් කර්ම බලයක් ගැන කතාවක් නැහැ. ඒ ඡන්ද චිත්ත විරිය මීමාංසා කියන සතර ඉර්ධිපාද ඔස්සේ ගොඩනගෙන ශක්තියට F2යි S1යි කියන මේ ප්‍රතිඵලය ඊළඟ අවස්ථාවේදී ඒ තුනක් කරන්නම පුළුවන්. එතන ditta dhamma vedini වශයෙන් එහි විපාක ලැබීමට ඉඩක් තියෙනවා. අවකාශය තියෙනවා. දැන් එතකොට මම හිතන්නේ මොහොනාගේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් ලැබුණා. ඔව් සම්මත තේරුණා හොඳට. ගොඩක් ඒකට දැන් ඔන්න මම මේ මෙතෙන්දී උත්සාහ කරේ කර්මය ගැන කතා කරන්නේ නෙමෙයි. මම මෙතන උත්සාහ කරේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය උපාදාන වෙන හැටි සහ ඒ උපාදානයත් එක්ක ප්‍රශ්න මතුවෙන හැටි. දැන් මම එතකොට ඒකට ගත්තේ මගේ ප්‍රධානම ප්‍රශ්නයක්. මොකද්ද? අඩි 5යි අඟල් 6ක් උස මම ඒක මදි කියලා හිතන එක. ඉතින් මේ ළඟදී මම මේ උස බැලුවා මේ අර මොනවාද ගර්භණී මව්වරුන්ගේ උස බර බලන තැනකින් ඒක කෙලින්ම සෙන්ටිමීටර වලින් තමයි තියෙන්නේ. ඉතින් දැන් මම හිතන්නේ මම සෙන්ටිමීටර 165ක උස කෙනෙක් කියලානේ.
ඉතින් අපි ඔය තලාපේ පැත්තේ ගර්භණී මව්වරුන්ගේ පින්කමක් කරනකොට මම දානේ වන්දලා ආපහු එනකොට මේ වැඩසටහනට බාධා කරන්න ඕනේ නැති නිසා මේ දේශනාව ඉවරනකම් මම එළියට වෙලා හිටියා. ඒතර නිමලට මතක ඇතිනේ මම නිමලත් එතන හිටියානේ. නිමල එදා ඒ ප්‍රෝග්‍රෑම් එකට ආවද? නෑ සනස. ආයන බෝධිත්තාංගුල. ඉතින් කොහොම හරි මොකද උනේ? එතෙන්දි මම දැක්ක අර මොනවද උස බලන මේ පිටියට හදලා තිබුණ එක මම ඊට පස්සේ උස බැලුවා. උස බලනකොට අඟල් මේ සෙන්ටිමීටර් 167යි. මට මාර සන්තෝෂයක් ඇති වුණා. හැබැයි මං හිතා ඉන්නේ මම 165යි කියලා. එතකොට ඔබට පැහැදිලිව පේනවා මේක නිකන් මෝඩ අදහසක් වගේ ඇති. හැබැයි මෙහෙම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මෙතන මේ ප්‍රශ්නේ ඇවිල්ලා කර්මයේ පිළිබඳ ප්‍රශ්නයක්ද සංඥාව පිළිබඳ ප්‍රශ්නයක්ද? සංඥාව. මගේ උස පිළිබඳව මට තේන්නේ සුඛ වේදනාවද දුක්ඛ වේදනාවද? දුක. දුක්ඛ වේදනාව. නිමලගේ උස ගැන මට තේන්නේ සුඛ වේදනාවද දුක්ඛ වේදනාවද? ඒ දුක් වේදනා. දුක්ඛ වේදනාව. අධ්‍යයන දුක් ෂෝ නිමල අඩි අයයි අඟල් දෙක සුඛ වේදනා. සුඛ වේදනා ඊළඟට මම බැරි වීමකින්වත් නිමල ළඟ හිටියොත් මට තියෙන සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක්. දුක් වේදනා. ඇයි ගොඩක් කොටින් පේන නිසා. අනිත් අයට මාව ගොඩක් කොටයි කියලා පේන නිසා. දැන් මේ ඔක්කොම තියෙන ඒවාද අපි හදාගත්තේ ඒවා. හදාගත්තේ ඒවා. එතකොට පේනවද සංකීර්තේන පංචපාදානස්කන්ධා දුක්ඛ කියන එක. එතකොට කවුරු හරි කෙනෙක් මගෙන් අහුවොත් එහෙම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද කියලා මම කියන්නේ උස පිළිබඳ ප්‍රශ්නයක් කියලා. මේ බර්නාඩ් අය ඔයාලට නිතර ඇහිලා තියෙනවද මගේ මේ උස පිළිබඳ ප්‍රශ්නේ? නෑ නේ ආම්බු. පන්සෝ දැන් උදාහරණයට ගත්තට මං ඊ මාළනේ. උසගෙන නෑ නේ. මම දන්නවා දැන් වහන්සේට එහෙම ගාමිණී මං දන්නවා. ඔය ගාමිණී බණ්ඩාරනායක අයියත් එක්ක මේ ඇවිදිනකොට මම මොකද මේ අර පේවමන්ට් එක ඇවිල්ලා එයාට පාට බහින්න කියන්නේ? ඇයි එහෙම ගන්න නැත්තේ? මේ බහින්න ගන්න. බහින්න පාට බහින්න කියලා මම පේවමන්ට් එකේ යන්නේ. එහෙමයි. එහෙම එකක් තියෙනවා. මගේ ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? ඒ රාහුල් ස්වාමීන් වහන්සේ. රාහුල් මොකක්ද දෙන්න ප්‍රශ්නේ? ඒ ඔබ වහන්සේ කියන්නේ රාහුල් උසයි කියන්නේ. ඔය ඉතින් ඊළඟ ස්වාමීන් වහන්සේ. ඔව්. අපිට පැහැදිලි කියලා මොකද්ද? මේවා ඇත්තටම තියෙන ප්‍රශ්න නෙමෙයි. මේවා අපි හදාගත්ත ප්‍රශ්න. මේ ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ උපාදානයේ තියෙන ආදීනව තේරුම් ගැනීමේ ශක්තිය වැඩිනකම් පමණයි. ඒ නිසා මේ විදර්ශනා ඥාණයම පුදුමාකාර උදව්වක් කරනවා. ලෝකයේ සතුටින්ම ඉන්නට උපකාර වන දේවල් අතර ඉදිරියෙන්ම තියෙන්නේ මෙන්න මේ නුවණ. ඒ නුවණ සතුට ඉක්මවා පවතිනට උපකාර වෙනවා. ඒතං සම්පං ඒතං පණිවිඩ. ඉතින් මම ගොඩාක් සතුටු වෙනවා මේ මට අද නිමල ස්වාමීන් වහන්සේ උදව් උපකාර කිරීම පිළිබඳව. ඉතින් මම හිතන්නේ නිමල ස්වාමීන් වහන්සේ ගෙනාපු තොරතුරු මීට කලින් ඕගොල්ලන් අහලා දැකලා නැහැ. ඇත්තද? එහෙමයි ආම්බු. අබ්බ පාප කියන්නේ මෙහෙමය. ඒ පාපේ ද්වේෂයේ මුල් කරගෙන උපදිනවා මේ සම්මා මේ මොනවාද මිච්ඡා වාචා මුල් කරගෙන මොනවාද මුසාවාද සුනාවාච පරුසාවාච සම්පප්පලාප. එතකොට ලෝභය උපදිනවයි කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. ලෝභය උපදින කියන්නේ මිච්ඡා කම්මන්ත මිච්ඡා ප්‍රාණඝාතේ කොහොමද ඒ විස්තරය කිව්වේ මට ආපහු කියන්නකෝ. එහෙමයි සනස. ප්‍රාණඝාතයත්
පිසුනා වාච පරුසා වාචයක් තමයි ද්වේෂයෙන් උපදින්නේ. ප්‍රාණඝාතයත් පරුසා වාචයත් තමයි ද්වේෂය උපදවන්නේ. එහෙමයි. ඒකට අදින්නා දානයත් කාමේශ මිච්ඡාචාරයත් මුසාවාදයත් තමයි ලෝභයෙන් උපදින්නේ. ලෝභයෙන් උපදින්නේ. සම්පප්පලාපේ මෝහයෙන් උපදින්නේ. මොහෙන් උපදින්නේ. හරි. දැන් එතකොට ඔන්න මේ විදිහට මොදුනේ. මේ විස්තර ගොඩාක් විස්තර කළා. ඒවා හරියම වැදගත්. ඉතින් දැන් අපිට අද දවසේදී සමුගන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම කැමති ඔබට අවශ්‍ය නම් මේ සම්බන්ධව සාකච්ඡා කරන්න ප්‍රශ්න කරන්න අවස්ථාව දෙන්න. හැබැයි ඒක මේ පැනල් ඩිස්කෂන් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ අපි අද සාකච්ඡා කරපු දෙයට සම්බන්ධ වෙනවා. ඒක ගොඩක් ඈතට ගියොත් එimhe අපිට හොයාගන්න අමාරුයිනේ විස්තර. ඉනෝකණංගි අහනවා ඒතං සන්තං ඒතං පනීතං ස්වාමීන් වහන්සේ ඊටාම ලස්සනට පැහැදිලි කිරීමක් දරුවන් සඳ මම හිතුව ප්‍රශ්නයක් ඇහුවයි කියලා. එතුමියගේ සතුරු ප්‍රකාශ කරලා තියෙන ඒක විස්තර කරපු ආකාරය පිළිබඳව. ඉතින් ඔබට තව පොඩි වෙලාවක් අපිට ගත කරන්න පුළුවන්. ඔබ කැමති මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ දැන ඉගෙන ගත්ත දේ ඇසුරෙන් ඔබේ අදහසත් ඉදිරිපත් කරන්න. ඒකටත් ඕනනම් අවස්ථාවක් ගන්න පුළුවන් අර ඉස්සර ශ්‍රී ලාලයි අවස්ථාව ගත්තා වගේ. ඒ අතර වාරේ ඔබ හිතනකම් මම මොනවා හරි කියන්නම් නේද? ගිය පාර මම කිව්වා මේ සබ්බපාපස් අකරණං ගාතාව ඉස්සෙල්ලාම තියෙන කම්පී පරමං කියන ගාතාවනේ. ඊළඟ තියෙන සබ්බපාපස් අකරණං ගාතාවනේ. ඊට පස්සේ අනූපවාදෝ අනූපඝාතෝ කියන ගාතානේ. මේ ගාථා ධර්ම වලට කියන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා. මේ ගාථා තුන ඔබ ප්‍රත්‍යාවේක්ෂ භාවනාවට අරමුණු කරලා මේ ගාථා තුනම මෙනෙහි කරමින් හිටියොත් ඔබට මා පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඔබ ජීවමාන බුදුහාමුදුරන් වහන්සේත් එක්කම ඉන්නවා වගේ. මම ගිය පාර කිව්වනේ බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්නවා වගේ දැනෙන්න මේ දේශනාව කරන්නම් කියලා. ඒක ඒ දේශනාවකින් ඒ මට්ටමට ගන්න බෑ. හැබැයි ඔබ මේ කන්ති පරමං තපෝති තික්කා කියන ගාථා ධර්මයක් සබ්බපාපස් අකරණං කියන ගාථා ධර්මයක් ඊළඟට අනූපවාදෝ අනූපඝාතෝ කියන ගාථා ධර්මයක් නැවත ආවර්ජනය කරමින් ඔබ එහිම රැඳී සිටියොත් ඔබට බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්නවා හා සමානව සතුටක් ලැබෙනවා කියලා මට බොහොම බලවත් වූ විශ්වාසයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ වෙලාවෙදී මේ නරක කතාවක් කියන්න වෙනවා. කියන්න. කවුරුත් කියන්නේ නැහැ නේ අපිට කියන්නේ. කාංචන ණය මගේ ප්‍රධානතම ප්‍රශ්නේ තමයි උස පිළිබඳ ප්‍රශ්නේ. මගේ ප්‍රධානම අපහසුතාවය තමයි මේ හිත ඇතුලේ පැය 24ම සින්දු තියෙනවා. මම මහාන වෙච්ච කාලේ හැම වෙලෙම හිත ඇතුලේ සින්දුවක් තියෙනවා. ඉතින් මට මේක හරි ප්‍රශ්නයක්. මම තනියම ඉන්නකොට නිකම්ම සින්දු කියවෙනවා. මම මොකද කරේ මේක දැන් නතර කරන්න ඕන කියලා මම මේ කන්ති පරමං තපෝති තික්කා සබ්බපාපස් අකරණං මේ අනූපවාදෝ අනූපඝාතෝ කියන ගාථා ධර්ම තුනම එක දිගට 108 වරක් සජ්ජායනා කරන්න පටන් ගත්තා. මෙහෙම සජ්ජායනා කරලා ඊට පස්සේ S2 වහගෙන ඉන්නකොට මට නිකන් බුදු පියාණන් වහන්සේ සමීපේ ඉන්නා වගේ දැනෙන්න පටන් ගත්තා. සාමාන්‍ය ගාථා එහෙම කියලා ඉන්නකොට සතියක් දෙකක් විතර යනකම් මොකද වෙන්නේ? අර සින්දු වෙන එක නතර වෙනවා. ඊට පස්සේ ආයෙනවා.
ඊයේ පෙරේද මට උණ හැදුණානේ. උණ හැදුණාට පස්සේ සින්දු එනවා. සමහර සින්දු මං කැමති නැති ඒවා. ඒවත් වෙනවා. අර නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා කියලා කියන්නේ ඒවත් තමයි. ඉතින් කොහොම හරි මගේ ප්‍රධානම අපහසුතාවය තමයි මේ නිතර සින්දු මතක් වෙන එක, හිතින් ඒක කියවෙන එක. ඒක නතර කර ගැනීම සඳහා මා යොදාගෙන තියෙන සාර්ථකම වැඩපිළිවෙල තමයි මොකද්ද? කන්ති පරමන් තපෝති තික්කා සබ්බපාපස් අකරණං අනූපවාදෝ අනූපගාතෝ කියන මෙන්න මේ ගාථා ධර්ම තුන 108 වතාවක් ආවර්ජනය කරමින් සමාඩ 144 වතාවක් ආවර්ජනය කරමින් සමාඩ ඊටත් වඩා ආවර්ජනය කරමින් ඒ තුලම රැඳී සිටිනවා. එතකොට ජීවමාන බුදු පියාණන් වහන්සේගේ ඇසුරේ ඉන්නවා වගේ මට උදේට දැනෙනවා. ජීවමාන බුදු පියාණන් වහන්සේගේ ඇසුරේ ඉන්නවා හා සමානව බොහොම පැහැදිලි සංවේදනයක් ඇති කිරීමට, අනුවේදනයක් ඇති කිරීමට, සංජානනයක් ඇති වීමට මට මේ ගාථා තුන උපකාර වෙලා තියෙනවා. ඉතින් මේකේ ඒ කතාව නම් නරක නෑ. අර සින්දු පැය 24 මතක් වෙනවා කියන එක තමයි නරක නේ. මෙච්චර කල් මාන අවුරුදු 31ක් මාන වෙලා. තාමත් සින්දු මතක් වෙනවා. ඔව් ශ්‍රීලාල්ලා මොකද්ද කියන්න තියෙන්නේ? ආන්දරු කියන එක දැන් අපිටත් ඒක තියෙනවා දැන් මම අර නිතර කියන්න ගත්තනේ අර දැන් ආන්දරු කිව්වේ මේ සංඥා සංචේතනා තණ්හා විතක්ක ਵਿਚාර විතර පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjati uppajjamana uppajjati එත්ත නිවි සමානා නිවිසති ඒක නිරුජ්ජමානා නිරුජ්ජති පහියමානා පහියති කියන දෙක මේ නිතර මේම කරපුවා මේකේ තියෙන මේක අඩුලාගේ දැන් රූපේ කියන්නේ රූප සංහාවක් නේ උස මිටි තියෙන්නේ හැමදෙරේ තද්ද තණ්හාවක් නේ. ඒතර නිතර ඒක සජ්ජායනය කරනවා අර මේ ඒක දුකට හේතුව අර රූප ඒ කියන්නේ සංඥා සංචේතන තණ්හා විතක්ක ਵਿਚාර. ඔන්න ඔය පහේදී ඔය සීල දෙය අහු වෙනවා හැමදෙරේ. මොකක් හරි දෙයක් ඇති වුණොත් මේ ඒක නිතර ඒක සජ්ජායනය කරපුවම දැන් මේ සබ්බපාපස් අකරණම් කියන ගාතාව අපි ලස්සන මේ කාමයේම හතරකට ගහලා තියලා ගෙදර ඇතුල් වෙනකොට මේක කියවෙන්නේ. ඔව්. ඉතින් මේ ඒවා ඒ විදිහට හරි ලස්සනයි අර මේ රූප විතක්කෝ ලෝකේ අපි හිත ඉන්න එක සින්දු ගැන. එතකොට ඒක ਵਿਚාරය කරමින් ඉන්න එක. එතකොට තණ්හාවක් ඇති වෙනවානේ. පිය වූ මధుර වූ රූප කියන තැනදී මෙන්න මේ සාකච්ඡාවට ඒක සම්බන්ධයි කියලා මට හිතෙනවා. අර එතකොට එහෙම ගත්තොත් තමයි තණ්හාව ඉපදිලා ඔය කෙලෙස් සබ්බ අකුසල් සිදු කරන්නේ නේද අපි හැමෝම. ඔව් ඒක බොහොම වටිනා තැනක්. දැන් අපිට ඉදිරියේදී අර සතිපට්ඨාන විස්තරනට දැන් ඔබතුමා ඔය කියන තැනට අපි එනවා. එතෙන්දී මේගොල්ලන්ට මීටත් වඩා හොඳින් පැහැදිලි වෙයි. ඒක හොඳයි ඔබතුමා මතක් කරපු එක. ඉතින් දැන් එතකොට ඔයගොල්ලන් දන්නවා මගේ ප්‍රධානම ප්‍රශ්නේ ඇවිල්ලා උස පිළිබඳ ප්‍රශ්නයක් කියලා. ඊළඟට ප්‍රධානම අපහසුතාවය මොකද්ද? අනිච්චානුගතව සින්දු මතක් වෙනවා. ඊතර නම් මතක් කරන්න එකක්වත්. ඔන්න ඔය විදිහට එනවා. ඉතින් මේවා තමයි අපි භවයේ දැඩිව අල්ලගත්ත දේවල්. ඒවා තාම මොකද වෙන්නේ? මතුවෙන්න උත්සාහ කරනවා. ඒ මතුවෙන්නේ මට අවශ්‍ය නිසා නෙමෙයි. ඒවට ආහාර තියෙන නිසා. අර භාවනාමය කුසලයෙන් කරන්නේ ඒවට ආහාර දෙන එක නතර කරලා නිවනට අවශ්‍ය දේවල් වලට ආහාර සම්පාදනය කිරීම. ඒතර මොකද? නිවන් මඟ පැහැදිලි කර ගැනීමේ ඡන්දය බලවත් වෙනවා. අර ලාමක දේවල් කෙරෙහි තියෙන උනන්දුව අඩු වෙනවා. හැබැයි මේ ආහාර තියෙන තාක්කල් මොකද වෙන්නේ? ඒ ආහාර වලට මේවා මතු කිරීමේ ශක්තිය තියෙනවා. බර්නාඩ් එහෙම නේකද ගන්න වෙන්නේ? එහෙමයි අපි ආම්තුරු දැන් අපි මෙහෙම ගත්තොත් දැන් මේ අපි අඹ ඇටයක් හදපුවාම අඹ පැලේ හැදෙනවනේ. අඹ පැලේ කියමුකෝ මාස 6ක් 7ක් යනකොට ඒ අඹ ඇටේ නැති වෙනවා ඒක. ඔව්. ඒ වෙනුවට ඒක මුල් දුවනවා. ඊට පස්සේ අවුරුදු 5ක් විතර ගියාට පස්සේ අර අපි යට කරපු අඹ ගෙඩිය වගේම අඹ ගෙඩිය තමයි ගහේ ඉන්නේ. එතකොට පේනවා මේ ඒ ඵලේ එනවා. දැන් අපිට තේරෙන්නේ දැන් අඹ ඵල එනකොට ඇත්තටම අපි පැල කරපු අඹ ගැන මොකක්වත් හිතර නැහැ. එතකොට අපි සංසාරේ පුරාම දැන් ඔය සින්දු කියන එක වුණත් එනවා. ඒක දැන් වංශ කිව්වේ ඒක නැති වෙනකම්ම හරියට අර අඹ ගහ වගේ තමයි. අපි අඹ ඇටයක් හදලා අවුරුදු 5ක් යනකොට ඒ අඹ ඇටේ නෑ. නමුත් ඒ අඹ ගෙඩි හා සමාන ගෙඩි තමයි ඒක එන්නේ. يعني ඒකේ ඵලේ එනවා. ඒක අපිට වළක්වන්න බෑ. එතකොට අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ අර
ඇයි අපිට බැරි යම් කිසි දෙයක් දැම්ම හිතලා කරන්න කියලා ඒ කර්ම විපාක දෙන ආකාර දෙකක් තියෙනවා අපේ අංගවල. එකක් තමයි සහජාත කර්ම විපාක. කියන්නේ විපාකෙත් එතනම එනවා. ඔව්. ඒ කියන්නේ මම කරනකොට මගේ බලවත් ඡන්දේ නිසා ඒ එක්කම ඒකේ විපාකෙ උපදින විදියවල් තියෙනවා. අර අඹ ගහේ වගේ අඹ ඇටේ නැති වුණාට පස්සේ විපාක දෙන විදියක් තියෙනවා. ඔව්. එහෙම තමයි ඒක වෙන්නේ ආවුරු. ඔව්. ඔක බොහොම පැහැදිලි. ඒ කියන්නේ අඹෑටේ පැලයක් හැදුවට පස්සේ ආ හිමීන්සරේ නැති වෙනවා. ඊට පස්සේ මේ අඹෑටේ පිළිබඳ කිසිම සාධකයක් නැහැ. එතන නැහැ. අඹෑටෙන් දායාද වෙච්ච දේ තමයි ඊළඟ අඹපලේ තියෙන්නේ. ඒක තමයි මේ ලෝකෙ පුදුමාකාර දේ. වෙනස් ආකාරයක කියන්නේ අපි රසායනික පොහොර දැම්මත් කාබනික පොහොර දැම්මත් ඒක අපි මේ කොහෙද යාපනයෙන් හැදිච්ච අඹ ගහෙන් හැදිච්ච එක අපි මේ කොහෙද දකුණේ ගිහිල්ලා හිටෙව්වත් ඒ අඹ ඇටේ තුල අන්තර්ගත වෙලා තියෙන ලක්ෂණම තමයි ඒකට තමයි කියන්නේ මම හිතන්නේ ඒක කියන්නේ මම හිතන්නේ ජෙනටිකල් හෙරිටේජ් තමයි බීජ නියාම කියලා කියන්නේ. ඒකම හම්බුනේ දැන් ඔබ වහන්සේ කිව්වනේ භාවනාවෙන් අපි ඒක නැති කරනවා කියලා. ඔව්. එතකොට ඵල එන්නේ ඉස්සෙල්ලා ඒ අතු කපලා දානවා. එතකොට ඒකේ ඵලෙ එන්නේ දැන් අපිට නරක විපාක දිගට කන්ටිනියු කරන්න ඕනේ නෑනේ. අපි භාවනාවෙන් කරන්නේ ඒවා විපාක දෙන එක අහුසි කරන එකනේ. ඔව්. සෝවාන් මාර්ග ඵලයට ආවට පස්සේ අපාගත වෙන්න තියෙන කර්ම ඔක්කොම අහුසි වෙනවා. ඔව්. එතකොට අපි කරන්නේ විදර්ශනා භාවනාව වඩනකොට සමහරක් ඒවා හරියට අපි අර අඹ ගහේ අතු කැපුවා වගේ. ආය අතු කැපුවා පළක් එන්න විදියක් නෑනේ. ඔව්. එහෙම එකක් වෙන්නේ අම්මරනේ. හොඳයි. එතකොට දැන් අපි පැයකුත් විනාඩි 38ක් ගත කරලා තියෙනවා. මම විනාඩි 3ක් පරක් වෙලා කතා කරා. පැයකුත් විනාඩි 35ක් ගත කරලා තියෙනවා. ඒ පැයකුත් විනාඩි 35 තුල අපි ගොඩාක් දේවල් ජීවිතේ සම්බන්ධ කරගෙන තියෙනවා. මේක ඉතින් දැනීම වශයෙන් නෙමෙයි විදර්ශනා මාර්ගය වඩන කෙනාට මේක ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපදාව මේ තරම් සැප. බුදුම සැපයක් තියෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද දෙයක්. ඒ නිසා ඔබ හැම දිනාටම මේ පැයකමාර තුල පැයකුත් විනාඩි 35 තුල පුදුමාකාර දෙයක් ලැබෙනවා. ඉතින් මට මේක අමාරු අවස්ථාවක් හේතුව දැන් මගේ වැඩසටහන් වල මම ඉන්නේ එක තැනක ඊට පස්සේ තව තැනක ඊළඟට අපේ අම්මාට පහසුවක් දෙන්න කියලා මම අතරමං වුණා. අද අපේ අම්මට තුන්වෙනි පුතාගේ ගෙදර යන්න ඕන වෙනවා. ඉතින් ඒ පුතා ඇවිල්ලා කරගෙන යන්න ඕනේ. ඉතින් අම්මට සම්පාදනය කරන වාහනේ අරගෙන මම ඉතින් මගේ වැඩසටහනට ගියා. මොකද අද මම මහානවර ජාතික රෝහලේ 74 වෙනි වාර්ඩුවේ ස්නායු ශල්‍ය ඒකකයට රුපියල් ලක්ෂ 2ක් පූජා කරන්න ඕනේ. කොණකලගල පිරිමෙන් විහාරස්ථාන 50000ක් පූජා කරන්න ඕන. අද බෝලානක්කගේ 71 වෙනි උපන්දිනය. එතුමිය 1950 සැප්තැම්බර් මාස 24 වෙනිදා ඉපදිලා තියෙන්නේ. ඉතින් එතුමිය ගෙදරින් දාඩේ වන්දන්න ඕනේ. ඉතින් ඔය ටික ඔක්කොම ප්ලෑන් කරන මම ආවා. එකපාරටම ඉතින් අර අපේ අම්මගේ තුන්වෙනි පුතා හතරවෙනි පුතා මගේ තුන්වෙනි මල්ලි එයා මොනවද එයාගේ වගාවට පොහොර දානවා කියලා එයාට එන්න විදියක් නැහැ කියලා. දැන් ඉතින් මං ගෝයලා ඉතින් මගේ වාහනේ අරන් ගිහලා අම්මට ඒ ඔක්කොම කරලා කරන්න කියලා ඊට පස්සේ ඉතින් මම මොකද කරේ? කොහොමාරි දැන් මගේ වැඩසටහන් වලට වාහනයක් හොයාගන්න ඕන නිසා මම ඉතින් බැලුවා හොඳම දේ තමයි කෙංගල්ලට එන්න පාරක් හදන්න ඕනේ කියලා මම ඉතින් කෙංගල්ලට ආවා. ඉතින් මම හරි සතුටු වුණා මම මෙතෙන්ට එන්න පාර හදාගත්තේ බොහොම අමාරුයි. අනපේක්ෂිතව ඇතිවෙච්ච ප්‍රශ්නක සාර්ථක මුහුණ දීලා. ඒ නිසා මට තියෙන සතුටත් වැඩි. ඔබ සමග මම මේ කාලය ගත කරන්නට මම යම්කිසි කැපකිරීමක් කරලා තියෙනවා. ඒ කැපකිරීමේ දික්ක ධම්ම වේදනීය විපාකයේ හිතුවටත් වඩා හොඳින් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ උපදින සතුට හරිම සාධාරණයි. ඒ සතුට හරිම ධාර්මිකයි. ඒ නිසාම සතුට නිසා ලැබෙන ආනිසංස වල හිමිකාරයෙකුත් වෙනවා පැතුවත් නැතත්. එතකොට සතුට බොහොම වැඩි වුණාම හරියට ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉන්නවා වගේ කියලා කියන අදහසකුත් තියෙනවා. ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉන්න අය තමයි වඩා සතුට භුක්ති විඳින්නේ කියලා.
ඔව් ශ්‍රීලාල්ලා මොනවද කියන්න තියනවද? ලස්සන ගාතාවක් කියනකොට මතක් වුණා හමුදුනේ මේ සුසුකං වත ජීවාම යේසං නෝනක්ති කිංචනං පීති බක්කා භවිස්සාම දේවා ආබස්සරා යතා කියලා. හරියට මේ ලස්සන ගාතාවක් මතක් වුණා. ඔය කියන්නේ විස්තර කරන්න මේගොල්ලන්. නේද? කියන්නේ මේ කොහොම මේ ප්‍රීතිය භුක්ති විඳින්න ජීවත් වෙන ආබස්සර දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් වගේ කියනවා. මේ කිසි දෙයකට ඇලෙන්නේ නැතුව මේ ඔය කියන ධර්ම මාර්ගය ගමන් කරන කෙනා අර ඒක තියෙනවනේ ගාථා 6ක් විතර තියෙනවා. ඒකේ අවසාන ගාථාව අර හම්දුරු කිව්වම මේ පීතිබක්ක භවිස්සාම දේව ආභස්සරයත කිව්වම ටික ඒක හිතට සංවේදී වුණා හම්දුරු ඒකයි කිව්වේ. ඔව්. ඒ නිසා අපි හැමදෙනාට මේ සතුට අනුමෝදන් වෙන්නත් පුළුවන්. ඒ නිසා හැමදෙනාම සතුට වෙන්න. අපි දැන් දෙවියන් සහිත ලෝක සත්ත්වයට පින්පෙත් අනුමෝදන් කරමු. ඊට කලින් අපි ඉතින් දැන් මේ සාකච්ඡාවට උරදුන් සහයෝගය දුන් අනුග්‍රහය දක්වපේ වචනකින් හරි සංග්‍රහ කරපු අයට අපි මේ උදවේදී භාවයත් පළ කරමු. විශේෂයෙන්ම ජැස්මින්වත් ගොඩාක් අගය කරමු. මොකද ජැස්මින්ගේ කරුණ ඉදිරිපත් කිරීම මම බොහොම තර්කානුකූල එහාට මෙහාට කරනවා. මට ඉතින් තර්කානුකූල ඒක දිහා බලන්න අවස්ථාවක් දුන්නා ජැස්මින්. ඒ නිසා මම වඩා සතුටුපත් වුණා. ඉතින් අපි ඒ අය හැමදෙනාටම බුද්ධවේදී භාවය පළ කරමින් අපි මේ විදිහට පින් අනුමෝදන් කරමු. ඊතාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඊතාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඊතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. මේකේ ඥාතීන් සීපත් කළ පින්පෙත් අනුමෝදන් කරමු. අර එලියට් වයිට් මම බොහොම ආදරය කරන මහත්මයෙක්. ඉතින් මේ එලියට් වයිට්ගේ පිරිඳත් සුජාතක්කත් මගෙන් ලොකු බලාපොරොත්තුවක් ලැබුවා මේ එතුමාගේ සුවපත් භාවය වෙනුවෙන් යමක් කරන්න මට පුළුවන් වෙයි කියලා මම උත්සාහ කරා. ඒත් මට දැනගන්න ලැබුණා එතුමා මිය ගියයි කියලා. ඉතින් එතුමාගේ ඒ දිවි ගමනට භවගාමී ජීවිතයට මේ පුණ්‍ය ශක්තිය උපකාර වේවා කියලා එතුමා ඇතුළු මේ කොවිඩ් නිසා මිය පරලෝකයේ සෑම සියලු දෙනාමත් ඒ වගේම අප නම් මේ පරලෝකීය ඥාතිතයිසි සියලු දෙනාමත් දෙමෝපියන් ආදී කොට ඇති ඒ වගේම පින් බලාපොරොත්තු යම් තාක් අය වේ නම් මේ සෑම සියලු දෙනාට මේ දර්ශනා භාවනාමය ධර්ම සාකච්ඡාව තුළ ගොඩනැගෙන පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර සේවනයේම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. සෑම සියලු දෙනාටම තෙරුවන්